මානව සංහතියේ අභිවෘද්ධිය උදෙසාම විකසිත වන වගයි. අයිබෝන් අදත් අපි මුණ ගැහෙනවා අලුත් දෙයක් ගැන සාකච්ඡා කරන්න. තමක් කෙටියෙන් ඒ වගේම මේ වුණාට සංක්ෂිප්තව වුණත් අත්‍යවශ්‍ය සියලු දේ අන්තර්ගත කරමින් තවත් අලුත් මාතෘකාවක් ගැන කතා කරන්න. තවත් ඉදිරියට දොරන තරඟ වල යන්න අපි අද ආයෙත් මුණ ගැහෙලා තියෙනවා. අද අපේ මාතෘකාව තමයි තරංග අධිස්ථාපන මූලධර්මයේ සහ එහි ප්‍රතිඵල. තරංග අධිස්ථාපන මූලධර්මයේ සහ එහි ප්‍රතිඵල. දැන් කවුරු කෙනෙක් ඔයගොල්ලන්ගෙන් අහුවොත් මොකද්ද තරංග අධිස්ථාපන මූලධර්මය කියන්නේ කියලා. මම හිතන්නේ ඔයගොල්ලෝ ගාව ගෙදර නෝට්ස් තියෙනවා ගොඩක් වෙලාවට. දැන් අපි දන්නවා යම්කිසි මාධ්‍යක යාන්ත්‍රික තරංගයක් හටගත්තොත් එක් තරංගයක් ඒ තරංගේ ඒ මොහොතේ ස්වරූපය අනුව ඒක ප්‍රගමන වෙන්න පුළුවන්, ස්ථාවර වෙන්න පුළුවන්, තීරයක් වෙන්න පුළුවන්, අන්වාය වෙන්න පුළුවන්. කුමක් හෝ යාන්ත්‍රික තරංගයක් හටගත්තොත් ඒ මොහොතේ ඒ තරංගයේ විධානයක් දෙනවා මේ මොහොතේ ඒ අංශු මෙහෙම ඉන්නේ කියලා. විධානයක් ලබා දෙනවා. එතනම එම අංශු කම්පන තලයේම අංශු කම්පනය කරන තවත් තරංගයක්. විශේෂයෙන් මේ අංශු කම්පන තලය ගැන කතා කරන්න වෙන්නේ තීරයක් වලදී විතරයි. මොකද අන්වාය මොහොතේ මේ අතරේ කම්පන තලයක් ගැන කතා කරන්න බෑ. තීරයක් වලදී විතරයි කම්පන තලයක් ගැන කතා කරන්නේ. එම කම්පන තලයේම තියෙන තවත් තරංගයක් එම ස්ථානයේ එම මොහොතේම හටගත්තොත් එම තරංගයේ මගින් අර පෙරකී අංශු වලට වෙනස් වූ විධාන දෙනවා මේ තැන්වල ඉන්නේ කියලා. තව තරංගයක් හටගත්තොත් තව විධාන තුනක් ලැබෙනවා. එතකොට එකම අංශුවට එකම මොහොතේ විධාන තුනක් ලැබෙනවා. තුන් පළක ඉන්න කියලා. පුළුවන්ද? බෑ. එකම අංශුවට විධාන තුනට අනුව එක විට තුන් පොලක ඉන්න බෑ. අංශුව මොකද කරන්නේ? කාටත් සාධාරණ තැනක අංශුව ඉන්නවා. තුන් දෙනාටම සාධාරණයක් වෙන්න. ඒකට තමයි අධිස්ථාපන මූලධර්මය කියලා කියන්නේ. එහෙනම් මොකක්ද අධිස්ථාපන මූලධර්මය අපි ප්‍රකාශ කරන්න කියලා කිව්වොත් කියන්නේ එකම ස්ථානයක එක විට යාන්ත්‍රික තරංග කීපයක් නිර්මාණය වුණොත් එක් යාන්ත්‍රික තරංගයේ මගින් එක් අංශුවක් සඳහා ලබා දෙන විස්තාරයන්ගේ VG එකතුවට අනුරූපව ලබා ගන්නා විස්තාරය ඒ අංශුව අත්පත් කරගන්න. පළවෙනි තරංගයේ උඩ අතර සෙන්ටිමීටර් 2ක් උඩින් ඉන්න කිව්වනම් දෙවෙනි තරංගයේ යට අතර සෙන්ටිමීටර් 1ක් පහළින් ඉන්න කිව්වනම් එතන එක ඍණනේ. ධන 2යි ඍණ 1යි එතරම් ධන 1යි. තව තරංගයකින් තව ධන භාගයක් උඩින් ඉන්න තැනක ඉන්න කිව්වනම් ධන එකමාර තමයි VG එකතුව. අංශුව ධන එකමාරක් උඩින් ඉන්න තැනක ඉන්නවා. එහෙනම් අධිස්ථාපන මූලධර්මය කියන්නේ එකම විට එකම ස්ථානයේ තරංග යාන්ත්‍රික තරංග කීපයක් හටගත්තාම එක් තරංග වලින් මාධ්‍ය අංශුවකට ලබා දෙන විස්තාරයන්ගේ VG එකතුව අදාළ විස්තාරය ලබා ගැනීමෙන් අංශුව පවතිනවා. ඒ අංශුව එසේ පවතිනකොට යාබද අංශුවත් එහෙම වෙනවා, ඊළඟ අංශුවත් එහෙම VG එකතුට අනුරූපව තැන ඉන්නවා, අනිත් එක්කෙනත් එහෙම ඉන්නවම හිටියාම දැන් අංශු පිහිටන්නේ පළවෙනි තරංගයේවත් දෙවෙනි තරංගයේවත් තුන්වෙනි තරංගයේවත් හැඩයකට නෙවෙයි. ඒ තරංග තුනටම අයිති නොවන සංප්‍රයුක්ත තරංගයක හැඩයකට තමයි ආන්නේ. එහෙනම් අධිස්ථාපන මූලධර්මයෙන් සංප්‍රයුක්ත තරංගයක් මාධ්‍යයක හටගන්න ආකාරය පැහැදිලි කරනවා. මතක තියාගන්න යාන්ත්‍රික තරංග සඳහා පමණයි මේ අධිස්ථාපන මූලධර්මයේ වළංගු වෙන්නේ. ඇයි? අංශු ගැන කියනෝනේ කම්පණය වෙන අංශු ගැන. විද්‍යුත් චුම්බක තරංගයන් කොට මාධ්‍ය අංශු කම්පණය වෙන්නේ නැහැ. ඒ නිසා යාන්ත්‍රික තරංග සඳහා පමණයි අධිස්ථාපන මූලධර්මයේ ගැන අපි කතා කරන්නේ. එහෙනම් එක විට එකම ස්ථානයේ තරංග එකකට වඩා වැඩි ප්‍රමාණයක් හටගත් විට එක් තරංගයේ මගින් මාධ්‍ය අංශුවක් සඳහා ලබා දෙන විස්ථාපනයන්ගේ VG එකතුවට අනුරූපව විස්තාරය තනා ගනිමින් විස්ථාපනය තනා ගනිමින් සංප්‍රයුක්ත තරංගයක් මාධ්‍ය තුල සියලු අංශුන් එකතු වෙලා නිර්මාණය කිරීම
අධිස්ථාපන මූලධර්මය කියලා කියනවා. මේක ඔබේ වචනයෙන් ඔබ පැහැදිලි කරලා ලියන්න. හැබැයි මතක් ඇතුව VG එකතුව කියන වචනේ ලියන්න ඕන. එක විට එකම ස්ථානයේ කියලා ලියන්නත් ඕන. යාන්ත්‍රික තරංග සඳහා තමයි මේක වළංගුයි කියලා ලියන්නත් ඕන. විද්‍යුත් චුම්බක තරංග අධිස්ථාපනය පෙන්නන්නේ නැහැ. ඊළඟට බලමු අධිස්ථාපනයේ ප්‍රධාන ප්‍රතිඵල මොනවද කියලා. එකක් තමයි ස්ථාවර තරංග හට ගැනීම. අධිස්ථාපන මූලධර්මයක ප්‍රතිඵලයක් තමයි ස්ථාවර තරංග හට ගැනීම. තව එකක් තමයි නුගැසුම් හට ගැනීම. ස්ථාවර තරංග වලට අපි ඉංග්‍රීසියෙන් කියනවා ස්ටේෂනරි වේව්ස් කියලා. නුගැසුම් හට ගැනීම නැත්නම් නුගැසුම් ඇතිවීමට අපි කියනවා බීට්ස් ක්‍රියේෂන් එක කියලා. ඒක නැත්නම් නුගැසුම් හට ගැනීම. හරි. තුන්වෙනි කාරණය තමයි නිරෝධනය කියන සංසිද්ධිය ඉන්ටර්ෆියරන්ස් කියන්නේ. මේ සංසිද්ධි තුනම තරංග අධිස්ථාපන මූලධර්මයේ ප්‍රතිඵලයන් හැටියට අපිට කියන්න පුළුවන්. අවස්ථා කීපයකදී විභාගෙදී අහලා තියෙනවා තරංග අධිස්ථාපන මූලධර්මයේ ප්‍රතිඵලයන් වන්නේ නැත්නම් ප්‍රතිඵලයක් නොවන්නේ. නිරෝධනීය ප්‍රතිඵලයක්, නුගැසුම් ඇතිවීම ප්‍රතිඵලයක්, ස්ථාවර තරංග හට ගැනීම ප්‍රතිඵලයක්. රයිට්. දැන් පළවෙනි කතාවට එමු. කොහොමද ස්ථාවර තරංගයක් හටගන්නේ අධිස්ථාපන මූලධර්මයේ ප්‍රතිඵලයක් ලෙස කියනවා. දැන් මෙතෙන්දී ස්ථාවර තරංගයක් හට ගැනීම සඳහා බලපාන විශේෂිත තරංග ආකෘති 4ක් තියෙනවා. තරංග ආකෘති ලක්ෂ ගණනක් තියෙන්න පුළුවන්. නමුත් අධිස්ථාපනයට ලක් වෙන විශේෂ තරංග ආකෘති 4ක් හරියට සෙට් වුණොත් තමයි ස්ථාවර තරංගය නිර්මාණය වෙන්නේ. මම ඔබට කලින් වීඩියෝ එකක පැහැදිලි කළා. වැදිලා එන ආපසු පරාවර්තනය වෙලා එන තරංගය යම් සීමාවක් නිශ්චිත දුරක් වැදිලා આવොත් තමයි මේ ස්ථාවර තරංගය හටගන්නේ කියලා. අන්නේ නිශ්චිත දුර වැදිලා ආපසු આવොත් තමයි මම මේ කියන විශේෂිත තරංග ආකාර 4 අධිස්ථාපනයට ලක් වෙන්නේ. එනතු ඕනෑම දුරකදී වැදිලා ආපහු එන එකක් මගින් මේ විශේෂිත තරංග ආකාර 4 ලැබෙන්නේ. මොනවද මේ විශේෂිත තරංග ආකාර 4? මේ එකක්. අපිට වෙනවා මෙතන ශීර්ෂයක් තියෙනවා, මෙතන නිම්නයක් තියෙනවා, මේක තීරයක් නවා. එහෙම නැත්නම් සම්පීඩන සහ විලන තමයි මේවා තියෙන්නේ. අපිට පේනවා මේක හැඩයක්, මේ තව එකක් දෙවෙනි ආකාරය, මේ තුන්වෙනි ආකාරය සහ මේ හතරවෙනි ආකාරය. එතකොට මේ විශේෂිත ආකාර 4 එක එක මත එක එක අධිස්ථාපනය වුණොත් විතරයි ස්ථාවර තරංග හටගන්නේ. එතකොට මේ විශේෂිත ආකාරයට නැති මේ 4ට අයිති තරංග තියෙන්න බැරිද? පුළුවන්. මෙහෙම තියෙන්න පුළුවන්. මේ විදිහට තියෙන්න පුළුවන්. තරංගය හරියටම මෙතන සෙට් වෙලා නැහැ. මෙන්න මෙහෙම මෙන්න මේ වගේ එකක් තියෙන්න පුළුවන්. ඔහොම එකක් තියෙන්න පුළුවන්. මෙතනින් ඉවරයි මෙහෙම පටන් ගන්න ඔහොම එකක්. ඒතකොට හරියටම මේ ස්ථානේ මෙතන සෙට් වෙලා නැහැ නෙමෙයි. ඒ නිසා මේ වගේ කෑලි තරංග භාග අධිස්ථාපනය වෙලා ස්ථාවර තරංග හටගන්නේ. විශේෂිත ආකාර 4ක් අධිස්ථාපනය වෙලා තමයි මේ ස්ථාවර තරංග රටාව හටගන්නේ. අපි විශේෂිත ආකාර 4 තමයි ඔබට මේ ඇඳලා පෙන්නලා තියෙන්නේ. 1 2 මෙතන 3 සහ 4. එතකොට මේ කතා කරන්නේ ස්ථාවර තරංග හට ගන්න ආකාරය. තීරයක් කියලා හිතුවොත් වැඩි ලේසි. ඒතර මේ එක ආකාරයයි. right? 3 ආකාරයයි. එක මෙහාට යන්නේ ඔබට පේනවා. 3 ආපහු වැදිලා ඉන්න 3 ආකාරයයි. එක විට එකතර අධිස්ථාපනය වුණොත් ඒ කියන්නේ මේ තියෙනවා P ලක්ෂය ඔබට පේනවා මේ P ලක්ෂය. මේ තියෙනවා Q, මේ තියෙනවා Q, මේ තියෙනවා R, මේ තියෙනවා R. මේ තරංගය PQR ලක්ෂය පසු කරනකොට මේ හැඩේ තියෙන්නත් ඕන. ආපස්සෙන් හැරිලා එන තරංගය PQR පහු කරනකොට මේ හැඩේ තියෙන්නත් ඕන වුණොත් මේ දෙක අධිස්ථාපනය වුණොත් ඔබට පේනවා මෙන්න මේ P හා Q කොටසේදී විස්තරයන් දෙකේම තියෙන තාන මේකේ තාන. එහෙනම් P හා Q කොටසේදී විස්තර වල VG එකතු කියන්නේ කෙලිම විස්තර දෙක එකතු ලොකු විස්තරයක් නිර්මාණය කරනවා මේ. එක සහ තුන අධිස්ථාපනය. එතකොට Q සහ R අතර ගත්තොත් විස්ථාපනයන් ඔක්කොම ඍණ. එතකොට මේ ස්ථානයේ විස්ථාපනය ඍණ. ඒ නිසා ඍණ එකතු වෙලා ලොකු ඍණ විස්ථාපනයක් නිර්මාණය කරනවා මේ විදිහට. අන්න පළවෙනි හැඩය ස්ථාවර තරංගයේ T සමානයි බිඳුවේදී නිර්මාණය කරනවා මෙයා සහ මෙයා එකතු වෙලා. බොහොම සරලයි. දැන් මෙයාට වෙන කෙනෙක් මේ හැඩේම නැති වෙන කෙනෙක් මේ හැඩේ නැති වෙන හැඩයක් තියෙන කෙනෙක්
සෙට් වුණා නම් මේකේ ඉන්නේ නැහැ. ඔබට තේරෙන්නේ. ස්ථාවර තරංග හට ගැනීම සඳහා විශේෂිත ආකාර 4ක් තමයි සෙට් වෙන්නේ. ඒකෙන් සෙට් වෙනකොට දෙන්න සෙට් වෙන්නේ එක්කෙනෙක් මෙහි ඉඳන් එක්කෙනා අනිත් එක්කෙනා මෙහි ඉඳන් යන එක්කෙනා. අපිට පේනවා මෙයා මෙහි ඉඳන් එන්නේ. මෙයා මෙහි ඉඳන් එන්නේ. අපි බලමු ඊළඟට මේ දෙවෙනි එකෙන් මම කියලා තියෙන්නේ t සමානයි t බෙදීම 4 දී ආවර්ත කාලයෙන් කාලයක් ගත වෙනකොට 1 සහ 4 මෙයයි දෙන්න සෙට් වෙනවා එක විදිහට. එතන මෙයයි දෙන්න එකටම සෙට් වෙනවා. සෙට් වුණාම ඔබට පේනවා මේකේ ධන විස්තරයක් තියෙන්නේ. මේකේ ඍණ විස්තරයක් තියෙන්නේ. ඒකට මේ ඍණ විස්තරයට මේ ධන විස්තරය කපලා ගිහිල්ලා සරල රේඛාවක් එනවා. සරල රේඛාවක් එනවා පීහා කිව්වොත්. මෙතන පීහා කිව්වොත් ඍණයි. මෙතන පීහා කිව්වොත් ධනයි. දෙක කැපිලා ගිහින් සරල රේඛාවක් එනවා. මෙතන q සහ r අතර ඍණයි. මෙතන q සහ r අතර ධනයි. ඒ අනුව q සහ r අතර සරල රේඛාවක් එනවා. ඒ නිසා t සමානයි බිඳුවේදී මාධ්‍යාංශුන්ගේ හැඩය අපි තීරයක් නම් එහෙම කියන්නේ තරංගයේ නිර්මාණය තරංගයේ හැඩය ඔහොම වෙනකොට ආවර්ත කාලයෙන් 4න් එකකට පස්සේ මෙහෙම වෙනවා හරියටම ආරම්භයේදී මේ දෙන්න සෙට් වෙලා ඊට පස්සේ මේ දෙන්න සෙට් වුණොත් හරියට මේ විදිහට දැන් ඔබට එහෙනම් පැහැදිලි t සමානයි බිඳුවේ දෙන හැඩය සහ t සමානයි t බෙදීම 4 දෙන හැඩය ඊට පස්සේ මෙයයි ඒ කියන්නේ 2යි 4යි වෙන්න ඕන. මේ ස්ථානයේ 2යි 4යි වෙන්න ඕන. 2යි 4යි වෙන්න ඕන. වැඩම බලමු 2යි 4යි සෙට් වුණොත් එකට 2යි 4යි සෙට් වුණොත් උඩ පේනවා 2යි 4යි කියන්නේ මේ දෙක සෙට් වුණොත් මෙයා යටින් ඉන්නේ මෙයාත් යටින් ඉන්නේ දෙන්නගේම රිනයි ඒ නිසා යටින් ලොකු විස්තරයක් අරන් මෙහෙම කියනවා පීහා කිව්වත නිරූපණය වෙනවා පීහා කිව්වතර මෙතනත් යට විස්තර රින මෙතනත් යට විස්තරේ රින ඒ දෙක අධිස්ථාපන මූලධර්මයේ විස්තර වල විජය එකතු කරාම මෙතන A තිබ්බොත් මෙතනත් A තිබ්බොත් මේ උස 2යි වල විදිහේ තරංගයක් නිර්මාණය වෙනවා. ඒකම මේ කැලේ උඩින් තියෙන දෙන්නගම විස්තර ධනයි මෙයාගෙත් ඒ වුණාම 2යි A උසකට මේ විස්තර නිරූපණය වෙනවා. අපි කියන්නේ මේ ටික A නම් මෙතන නිරූපණය වෙන මේ කොටස 2යි A වෙනවා. මෙතන 2යි A වෙනවා. මේකත් 2යි A වෙනවා. මේ බොහොම සරල දේවල්. right ඊළඟට දෙක ඒ ඇවිල්ලා t බෙදීම භාගයකට පස්සේ කියන්නේ t වලින් කාලයකට පස්සේ මේක වෙනවා. තව කාලයක් කියන්නේ භාගයකට පස්සේ මේක වෙනවා. ඒ වගේම 2 සහ 3 එකතු වුණොත් මෙයයි එකතු වුණොත් අපිට පේනවා පැහැදිලිවම මෙයාගේ මේ කැලේ අධිස්ථාපන මූලධර්මයෙන් කැපිලා ගිහිල්ලා ආය ෆ්ලැට් ලයින් එකක් එනවා. එහෙනම් t සමානයි 4න් 3යි t. එහෙම නැත්නම් t වල කාලකින් ආවර්ත කාලයෙන් 3 කාලයකට පස්සේ මේ හැඩයත් ආරම්භයේදී මේ හැඩය ගත්තා නම් ආවර්ත කාලයෙන් කාලයකට පස්සේ මේ හැඩයත් ආවර්ත කාලයෙන් භාගයකට පස්සේ කියන්නේ තව කාලයකට පස්සේ භාගයක් වෙනවනේ භාගයකට පස්සේ මේ හැඩයත් තවත් කාලයකට පස්සේ මේ හැඩයත් ආදී වශයෙන් PQ අතර මාධ්‍යයේ හැඩය නැත්නම් තරංගයේ හැඩය නිරූපණය කර ගන්නවා. ඒ තරංගයේ හැඩය එසේ නිරූපණය කර ගන්නකොට තරංගයේ හැඩය මාධ්‍යයෙන් පේන්නේ තීරයක් තරංග වලදී විතරයි. එමනම් මේ හටගත්තේ තීරයක් තරංගයක් නම් මාධ්‍ය හැඩය තරංගයේ හැඩය ගන්නවා. ඒ මොනොත් කාලයේ බිඳුවේදී මේ හැඩය අපි ලැබෙනකොටම කාලයම ඉන්න පටන් ගත්තොත් ආවර්ත කාලයෙන් කාලයකට පස්සේ මේ හැඩේ ආවර්ත කාලයෙන් තව කාලයකට පස්සේ කියන්නේ භාගයකට පස්සේ මේ හැඩේ සහ ආවර්ත කාලයෙන් 3 කාලයකට පස්සේ මේ හැඩේ හරියටම ආවර්ත කාලයකට පස්සේ ආපසු මේ හැඩේ. එවනම් මම P හා Q අතර තත්වයේ විතරක් විශාල කළ බැලුවා. මම ඔබගේ සැකදේශනෙත් කිව්වා. P හා Q අතර තත්ත්වයේ විතරක් විශාල කළ බැලුවා. පළවෙනි පාර P හා Q අතර මේ වැඩයක් එනවා. කාලේ බිඳුවේදී තව ආවර්ත කාලයෙන් කාලයකට පස්සේ ඔහුම එනවා. තව ආවර්ත කාලයෙන් කාලයකට පස්සේ මේක මෙහෙම එනවා. තව ආවර්ත කාලයෙන් කාලයකට පස්සේ ආයෙ මෙහෙම ඇවිල්ලා හරියටම ආවර්ත කාලයක් වෙනකොට මෙහෙම යනවා. බලන්න හරිද කියලා. P හා Q අතර මෙතන පොඩියට ඇදලා තියෙන P හා Q මම මේ ලොකු කරලා ඇදලා තියෙන P හා Q අතර T සමානයි බිඳුවේදී මේ හැඩය ආවර්ත කාලයෙන් කාලක් ගත වෙනකොට මේ හැඩය ආවර්ත කාලයෙන් භාගයක් ගත වෙනකොට මේ හැඩය 3 කාලක් ගත වෙනකොට මේ හැඩය නැවත ආවර්ත කාලය ගත වෙනකොට මේ හැඩය. ඕක ඔය විදිහට නිරූපණය වෙන බව අපි කලින් දේශනේ කිව්වා. නමුත් දැන් අධිස්ථාපන මූලධර්මයෙන් අපි ඒක සනාථ කරා. එවනම්
ඔබ දන්නවා අධිස්ථාපන මූලධර්මයෙන් ස්ථාවර තරංගයක් ඇති වෙන බව අපි සනාථ කරන්නේ මේ විදිහට. මෙතන වැදගත් කාරණයක් තියෙනවා. මොකක්ද දන්නවද? අධිස්ථාපනයේ තුඩු දෙන තරංගයේ විස්තරයේ නමුත් නිර්මාණය වන ස්ථාවර තරංගයේ විස්තරය දෙකයි. විස්තරය දෙගුණ වෙනවා. ඔබ දන්නවද ශක්තිය E එහෙම නැත්නම් තීව්‍රතාව I. ශක්තිය හෝ තීව්‍රතාව. ශක්තියම ඒකක වර්ගඵලයක් මත ශක්තිය තමයි තීව්‍රතාව කියන්නේ. දැන් වර්ග මීටර් 5ක් මත ශක්තිය වැටෙනවා ජූල් 500ක්. තීව්‍රතාව කියන්නේ වර්ග මීටරයක් මත වැටෙන ශක්තිය. ඒ කියන්නේ පැහැදිලිවම වර්ග මීටරයක් මත වැටෙන්නේ ජූල් 100යි. තත්පරයට. එවනම් වොට් වර්ග මීටරයට කියලා තමයි අපි තීව්‍රතාව සඳහා ඒකකය ලබන්නේ. ශක්තිය සඳහා නැත්නම් ක්ෂමතාව සඳහා ඒකකයේ තත්පරයට වැටෙන ශක්තිය ඒකකයේ වොට්. එහෙම නැත්නම් අපි ගත්තොත් ශක්තිය ඒකකයේ ජූල්. right? तो शक्तिय हो क्षमता हो तीव्रता राइट शक्तिय हो क्षमता हो तीव्रता हो मित्र लिया शक्तिय राइट एवं क्षमता के कई स्काले के दिए शक्ति हो तीव्रता मे कारण तुलम अनुलोम समानुपातिक विस्तारे वर्गे එන ඔබට පැහැදිලි සාමාන්‍ය තරංගයේ විස්තරය ඒ වෙනකොට නිර්මාණය වන ස්ථාවර තරංගයේ විස්තරය දෙකයි වෙනවා. විස්තරය දෙගුණ වෙනවා. ඒ නිසා විස්තරයේ වර්ගය ගත්තාම 4 ගුණය වෙලා ශක්තිය, ක්ෂමතාව හෝ තීව්‍රතාව ස්ථාවර තරංග නිර්මාණය වීමේදී පවතින තරංගයේ ශක්තිය මෙන්, පවතින තරංගයේ ක්ෂමතාව මෙන්, පවතින තරංගයේ තීව්‍රතාව මෙන් 4 ගුණයක ශක්තියක්, ක්ෂමතාවක්, තීව්‍රතාවක් සහිතව තමයි ස්ථාවර තරංගය නිර්මාණය වෙන්නේ. ඇයි? සාමාන්‍යයෙන් වැඩේට යෙදුණු තරංගයේ විස්තරය ඒ වෙනකොට නිර්මාණය වන ස්ථාවර තරංගයේ විස්තරය දෙකයි ඒ වෙනවා. ඒතර මේ භෞතික රාශීන් තුනම අනුලෝම සමානුපාතික වෙන්නේ විස්තරයේ වර්ගයට. ඒ වුණාම විස්තරයේ දෙගුණ වෙනකොට විස්තරයේ වර්ගය කියන්නේ 4 ගුණයක් වෙනවා. ඒ කියන්නේ පැහැදිලිවම ශක්තිය, ක්ෂමතාව, තීව්‍රතාව සිවුගුණයක් වෙනවා. सामान्य तरंग वलिන් ස්ථාවර තරංග නිර්මාණය වීමේදී මේවා විභාගයට වැදගත් වෙනවා. විභාගයට MCQ සඳහා විතරක් නෙමෙයි විභාග සඳහා රචනා සඳහා මේ සියලු දේ සඳහා මේ දැනුම ඔබට වැදගත් වෙනවා. right අපි එවනම් ස්ථාවර තරංග නිර්මාණය වන ආකාරය ගැන කතා කළා. එවනම් අපි ඊට පස්සේ බලමු අධිස්ථාපන මූල ධර්මයෙන් කොහොමද නුගැසුම් නැතිවීම ගැන විස්තර කරන්නේ කියලා. හරි. දැන් අපි සූදානම් වෙන්නේ කොහොමද තරංග අධිස්ථාපන මූල ධර්මයෙන් නුගැසුමක් හටගන්නේ කියන එක දල වශයෙන් පැහැදිලි කරන්න. ඔබ දන්නවා සීමිත කාලයක් තුළ මේ පැහැදිලි කිරීමේදී යම් අනුපාඩු සිදු වෙනවා. නමුත් ඔබට යම් දල අදහසක් මේ සඳහා ගත හැකි ආකාරයට අපි නුගැසුමක් නිර්මාණය වන ආකාරය පැහැදිලි කරන්න යනවා. දැන් මම ගන්නවා එකිනෙකට ආසන්න සංඛ්‍යාත තියෙන තරංග දෙකක්. එකිනෙකට ආසන්නව සංඛ්‍යාත තියෙන තරංග දෙකක්. මේ තරංග අන්වය වෙන්න පුළුවන්, තීරයක් වෙන්න පුළුවන්. right? එකිනෙකට ආසන්නව තියෙන තරංග දෙකක්. සංඛ්‍යාත ආසන්න තරංග දෙකක්. ඒ වුණා මේ වගේ ආවර්ත කාලත් එකිනෙකට ආසන්නයි. ආවර්ත කාලත් එකිනෙකට ආසන්නයි. ඇයි? එකට ආවර්ත කාලය තමයි සංඛ්‍යාතය කියන්නේ. ඒතකොට සංඛ්‍යාත ආසන්න වශයෙන් සමාන නම් ආවර්ත කාල ආසන්න වශයෙන් සමානයි. එවැනි තරංග දෙකක් මම අරගෙන මම අවස්ථාවක් ගන්නවා, විශේෂ අවස්ථාවක්. තරංග දෙකම එකම ස්ථානයෙන් පටන් ගන්න. ඔබට පේනවා මේ රෝස පැහැති වර්ණයෙන් මම අරන් තියෙන සංඛ්‍යාතයේ B වූ තරංගය, කාපෑති වර්ණයෙන් අරන් තියෙන සංඛ්‍යාතයේ A වූ තරංගය. පැහැදිලිවම මෙතන අපිට පේනවා මේක කාලක්ෂය. මෙතන ගන්නවා කාලය. right? හරි, කාලය. මේක කාලක්ෂය. මේක කාලක්ෂය. එතකොට ඔබට පේනවා මෙන්න මෙතන සිට ඔබට පේනවා මේ කහ පාට වර්ණයේ සහිත තරංගය ගියාම මෙතෙන්ට යනකොට
ආවර්ත කාලය ලැබෙනවා ඒ තරංගයේ සඳහා ඒ සංඛ්‍යාතයේ තියෙන තරංගයේ සඳහා. එතකොට අපි තරංගය කියලා ගමු සංඛ්‍යාතයේ FA වූ ඒ තරංගයේ ආවර්ත කාලය මේ ස්ථානෙට යනකොට ලැබෙනවා. මොකද මේක කාලක්ෂයේ ඉන්නේ. ඒක මම TA කියලා ලකුණු කරලා තියෙනවා. ඒත් එක්කම මේ ස්ථානයෙන්ම ආරම්භ වන රෝස පැහැති තරංගය එයා ඔබට පේනවා පැහැදිලිව මෙන්න මේ විදිහට මෙතනින් එයාගේ ආවර්ත කාලය ඉවර කර ගන්නවා TB ලෙස. ඒතර මෙතන සිට මෙතන දක්වා ආවර්ත කාලය රෝස පැහැති තරංගයට, මෙතන සිට මේ ස්ථානයේ දක්වා ආවර්ත කාලය කහ පැහැති තරංගය සඳහා ලැබෙනවා. කහ පැහැති තරංගය අපි ගත්තේ ඒ තරංගය කියලා අපි එහෙම ගමු. රෝස පැහැති තරංගය අපි ගමු B තරංගය කියලා. දැන් වැඩ ටිකක් සරල වෙනවා වගේ යම් ප්‍රමාණයකින් අලුත් කරුණු ඔලුවට එනවා. තරංග දෙකක් ගත්තා, එකක් A අනික B. මේ වගේ සංඛ්‍යාත ආසන්න වශයෙන් සමානයි. ඒ නිසා ආවර්ත කාලත් ආසන්න වශයෙන් සමානයි. ඔබට මේ රූපේ දැක්කම පේනවා මෙයාගේ ආවර්ත කාලය කහ පාට කෙනාගේ මෙතෙන්ට එනවා, රෝස පාට කෙනාගේ ආවර්ත කාලය මෙතෙන්ට එනවා. දෙක ආසන්න වශයෙන් සමානයි. ඊට අමතරව මම මේ දෙක පටන් ගත්තේ එකම තැනින් එකම දිශාවට වැඩේ පටන් ගත්ත තැනක්. එකම කලාවේ පටන් ගත්ත තැනක් තමයි මම තරංග දෙකම පටන් ගත්තේ. ඔබට මෙතන බැලුවම පේනවා නේද TA ට වඩා TB පොඩි. ඒ නිසා මට ලියන්න පුළුවන් TA මම මෙතන ලියන්නම්. TA ඒ තරංගයේ ආවර්ත කාලය. කියන්නේ මේක ලොකුයි TB ට වඩා. මේ ප්‍රතිඵලයක් ලෙස සංඛ්‍යාත එකයට T නිසා TA විශාල වෙනකොට FA කුඩා වෙන්න ඕනේ FB ට වඩා. ඇයි FA FB ට වඩා කුඩා විය යුත්තේ? ආවර්ත කාලය කියන්නේ එකයට F නිසා. ආවර්ත කාලයේ ලොකු වෙන පැත්තේ සංඛ්‍යාතය අඩු වෙනවා. ඒ නිසා TA රූප සටහන අනුව අපි ගත්ත එක අනුව ලොකුයි TB ට වඩා. ඒ නිසා පැහැදිලිව මේ FA කුඩා වෙන්න ඕනේ FB ට වඩා. හරි. මගේ FA සහ FB ආසන්න වශයෙන් සමාන සංඛ්‍යාත තියෙන තරංග දෙකක්. ඒතර මේ දෙක මේ ආකාරයෙන් තමයි ඉන්නේ. ඒතක මම වැඩේ ඉවර කරා. P ලක්ෂයෙන් පටන් ගත්ත එකම කලාවෙන් දෙන්න ස්ටාර්ට් කරන වෙලාව. එකම කලාවෙන් දෙන්න ඉවර කරන මුල්ම අවස්ථාව තමයි Q කියන්නේ. එකම කලාවෙන් දෙන්න ඉවර කරන මුල්ම අවස්ථාව. දැන් සාමාන්‍ය එකම කලාව කියලා කියන්නේ එකම පැත්තට එකම ආකාරයෙන් පටන් ගන්න. මේ තරංගයේ මුලත් මෙතන, අනිත් තරංගයේ මුලත් මෙතන එකම පැත්තට පටන් ගන්න. ඉවර වෙන තැනත් මේ තරංගයේ අවසානයේ මේක, අනිත් තරංගයේ අවසානයේ මේක දෙකම යට පැත්තෙන් අවසාන වෙලා තියෙනවා. ඒ වුණාම මේ තරංග දෙක අදිස්ථාපන මූලධර්මයේ භාවිතා කළොත් ඒ කියන්නේ යම් යම් ස්ථානයන්ගෙදී මේ තරංගයේ විස්තරය සහ මේ තරංගයේ විස්තරය දෙක එකතු කරලා මෙතෙන්දී මේ තරංගයේ විස්තරය සහ මේ තරංගයේ විස්තරය එකතු කරලා ආදි වශයෙන් අපි ඇඳොත් අපිට ලැබෙන අදිස්ථාපන තරංගයේ හැඩය තමයි මේක. මේ ඇවිල්ලා අදිස්ථාපනයේ වූ සම්ප්‍රයුක්ත තරංගය. සම්ප්‍රයුක්ත තරංගය. right? මේ ඇවිල්ලා සම්ප්‍රයුක්ත තරංගය. तो संप्रयुक्त तरंगे අමුතු හැඩයකට එනවා. මාළුවෙක් වගේ. අපි මේකට තමයි කියන්නේ නුගැසුමක් කියලා. නුගැසුමක් කියලා කියනවා. ඔන්න නුගැසුම. නුගැසුමේ හැඩය මේක. හරි. එතකොට නුගැසුමේ හැඩය මෙහෙම. සාමාන්‍යයෙන් තරංගයක නම් ආවර්ත කාලය කියන්නේ පුඩු මෙහෙම ගිහලා මෙහෙම ගියාම මෙතනලා මෙතෙන්ට ආවර්ත කාලය. මතක තියාගන්න දරුවෝ. තරංගයක ආවර්ත කාලය සිය වුණාට නුගැසුමක ආවර්ත කාලය කියන්නේ හරියටම මෙතන ඉඳන් මෙතෙන්ට කාලය. මාර්ග දෙක. නුගැසුමක ආවර්ත කාලය කියන්නේ සම්පූර්ණ මාළුවා වාගේ පුඩුවක් සම්පූර්ණ වීමට ගත වන කාලය. පැහැදිලිනේ සම්පූර්ණ වීමට ගත වන කාලය. ඒක තමයි නුගැසුමේ ආවර්ත කාලය. මේ තමයි නුගැසුමේ හැඩය. මේ ස්ථානයේදී හඬ දැන් මේක දෙකම ධ්වනි තරංග නම් මේ ස්ථානයේදී හඬ අවම වෙනවා. මේ ස්ථානයේදී හඬ උපරිම වෙනවා. නුගැසුමක් තුල හඬ අවම වීම දෙකකුත් එක හඬ උපරිම වීමකුත් දකින්න ලැබෙනවා. හරි. ඒතර මේ සිද්ධි ඔබ ගත්තාම ඔබට නුගැසුම කියන එක ගැන ඔබ මෙතෙක් දැනගෙන යන යම් විදිහක මේ රූපය ඔබ දකින්න ඇති ඔබේ සිද්ධාන්ත පොතේ නමුත් නැති අවබෝධයක්. ඒක දකින්න නැති අවබෝධයක්. ඔබ මීට කලින් අහලා නැති අවබෝධයක් මේත් එක්ක ලබා ගන්නවා. මේ ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා විශේෂිත ආකාරයේ තරංග දෙකක් ගත්තේ. පළවෙනි ලක්ෂණය තමයි තරංග දෙකේම සංඛ්‍යාත ආසන්න වශයෙන් සමානයි. එහෙම වුණාම ආවර්ත කාලත් ආසන්න වශයෙන් සමානයි.
එකම කලාවෙන් එකම තැනකදී ස්ටාර්ට් වෙන තරංග දෙක එකම කලාවෙන් එකම තැනකදී අවසාන වෙන මුල්ම අවස්ථාව දක්වා අපි තරංග දෙක සලකලා අධිස්ථාපන මූලධර්මයෙන් විස්තර එකතු කර කර යනදොත් නිර්මාණය වෙන හැඩේ තමයි මේ දෙසුමක් කියලා අපි හඳුන්වන්නේ. දැන් හරි ලස්සන වැඩක් තියෙනවා. ඔබ බලන්න මෙතෙන් ඉඳන් මෙතෙන්ට කාලේ T. මම සරල උදාහරණයක් කියන්නම්. මෙතන මෙතෙන්ට කාලේ T. හරි. එතකොට T කියන කාලේ TA වලින් කීයක් වෙනවද? එක TA එකයි බලන්න හොඳට. TA දෙකයි TA තුනයි. ඒ නිසා මට T කියන කාලය ලියන්න පුළුවන්. තුන් වරක් TA කියලා. ලියන්න පුළුවන්. right. තුන් වරක් TA කියලා ලියන්න පුළුවන්. බලන්න හරිද කියලා. මේ බලන්න. මෙතන ඉඳන් මෙතෙන්ට TA කාල එකයි ආයසරයක් මෙහෙම ගියා දෙකයි ආයසරයක් මෙහෙම ගියා තුනයි. ඒ වගේම T කියන කාලයේ TB වලින් බැලුවොත් මේ බලන්න මෙහෙම ගියා මෙතෙන්ට ගියා එකයි මෙහෙම ගියා මෙතෙන්ට ගියා දෙකයි මෙහෙම ගියා මෙතෙන්ට ගියා තුනයි මෙහෙම ගියා මෙතෙන්ට ගියා හතරයි. ඒ නිසා T මට ලියන්න පුළුවන්. ඒ වගේම TB වලින් හතරයි TB කියලා. අපි ගොඩක් කලාවට මේවා විභාගයේ බහුවර්ණ වලට අස්සෙන් දෙනවා. මේ මුල්ම එකම කලාවෙන් පටන් ගන්නා ස්ථාන දෙකෙන් පටන් ගන්න. ප්‍රථම වතාවට එකම කලාවෙන් එකම තැනකදී ඉවර වෙන සෙට් එක දක්වා වෙනස ගත්තොත් ඔබට පේනවා මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ද තියෙන ආවර්ත කාල ප්‍රමාණය එක්කෙනෙක්ගේ 3යි ඒක T-ට සමාන වෙනවා. අනිත් කෙනාගේ ආවර්ත කාල 4ක් තමයි T-ට සමාන වෙන්නේ. ඇත්තටම මෙතෙන්දී මේ පැහැදිලි කරන්නේ ටිකක් අසීරු ඒ බහුවර්ණ වලට අතිශයින් වැදගත් වෙන කොටසක්. ඒ නිසා ඉතින් හොඳින් අහගෙන ඉන්න ඕනේ. මොකද මේ කොටස් නිසි පරිදි අධ්‍යයනයට ලක් කරන්නේ නැතුව දෝල තරංග සම්පූර්ණ වුණායට මේක ඉතා විශේෂ අවස්ථාවක් මේව නැවත දැන ගැනීම සඳහා. දැන් මම මේ අදපු රූපේ ඔයගොල්ලන්ට මම නැවත කියනවා. ඔබට පේනවා මේ කහපාට වර්ණයෙන් දක්වලා තියෙන තරංගයේ ආවර්ත කාල 1යි 2යි 3ක් කියනකොට T-ට සමාන වෙලා තියෙනවා. රෝස පැහැති තරංගයේ ආවර්ත කාල 1යි 2යි 3යි 4ක් යද්දි සම්පූර්ණ වෙලා තියෙනවා. එතකොට මෙසේ මුල්ම වරට වෙන්නේ. මුල්ම වරට කියන එක අදහස් වෙන්නේ මොකක්ද? පටන් ගන්න තැන එකම කලාවේ. සහ තරංග දෙකම එකම ස්ථානයේ එකම කලාවේ අවසාන වීම මුල්ම වරට සිදුවෙන හැම වෙලාවකම මතක තියාගන්න. හැම වෙලාවකම එක තරංගයක තිබුණු ආවර්ත කාලයක් ප්‍රමාණයත් එතෙන්ට අනිත් තරංගයේ තිබුණු ආවර්ත කාල ප්‍රමාණයත් එතෙන්ට අතර වෙනස එකයි. දැන් මෙතන බලන්න. මෙතන එක තරංගයකින් ආවර්ත කාල 4ක් තිබ්බා ওই ලක්ෂ දෙක අතර. අනිත් තරංගයේ ආවර්ත කාල 3යි තිබුණේ. එකක වෙනසක්. අපි හිතමු එක තරංගයකින් ආවර්ත කාල 9ක් තිබ්බා කියලා. සම්පූර්ණ දෙසුම ආවර්ත කාලයක් තුන එක තරංගයකින් ආවර්ත කාල 9ක් තිබ්බා කියලා. එවනම් අනිත් තරංගයෙන් ආවර්ත කාලය එක්ක තියෙන්නේ 8යි. එහෙම නැත්නම් 10යි. වෙනස එකයි. අන්න එතනින් බහුවර්ණ සෑහෙන ප්‍රමාණයක් පහුගිය කාලවල රිංගලා තියෙනවා. හැම වෙලේම වෙනස එකයි. කොතෙන්ද වෙනස එක? එකම කලාවෙන් එකම ස්ථානයෙන් පටන් අරන් නැවත එකම කලාවෙන් එකම ස්ථානයෙන් අවසාන වන මුල්ම තැන වෙනකොට එක් තරංගයකින් තියෙන පූර්ණ ආවර්ත කාල ප්‍රමාණයත් අනිත් තරංගයෙන් තියෙන පූර්ණ ආවර්ත කාල ප්‍රමාණයත් අතර වෙනස එකයි. මේක එහෙම කිව්වම තේරෙන්නේ නැත්නම් මම මෙහෙම කියන්නම්. වර්නියර් කැලිපර් එක කොටස් 10ක් ප්‍රධාන පරිමාණයේ කොටස් මිලිමීටර් කොටස් 9කට සමපාතයි. 9කට සමපාතයි. මේක දාන්න ඕනේ සාමාන්‍ය විද්‍යාගාර කැලිපර්. ඔබ විද්‍යාගාර කැලිපරේ වර්නියර් ශූන්‍යයි ප්‍රධාන ශූන්‍යයි එකෙල්ලේ තියලා බැලුවොත් වර්නියර් ටික ඔක්කොම ඉවර වෙනවා. ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක් වෙනකොට. තව එකයි ඉතුරු. වෙනස එකයි. ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක් වෙනකොට වර්නියර් කොටස් 10ක් තියෙනවා. වෙනස එකයි. ඒ වගේ තමයි.
නුගැසුමක් සම්පූර්ණ වෙනකොට එක තරංගයක තියෙන ආවර්ත කාල ප්‍රමාණය නුගැසුම් ආවර්ත කාලය සඳහා 10ක් නම් අනිත් තරංගයේ ආවර්ත කාල ප්‍රමාණය නුගැසුම් ආවර්ත කාලයක් සඳහා එක්කෝ 11ක් වෙන්න ඕනේ නැත්නම් 9ක්. ඒ අතර වෙනස හැමදාම එකයි. මෙතන නම් එකකින් ආවේ 3යි අනිකකින් ආවේ 4යි. ඒ නිසා මම මෙතන 4 ඍණ 3 සමානයි 1 කියලා ලියනවා. කෙනෙකුට පුළුවන් මෙතන n1 ඍණ n2 කියලා ලියන්න. එහෙම නම් n1 වැටෙන්නේ මෙතෙන්ට. n2 වැටෙන්නේ මෙතෙන්ට. මම හිතන්නේ පැහැදිලි කියලා. n1 ඍණ n2 සමානයි 1යි කියලා ලියන්න. right. n1 එක තැනකට මෙතෙන්ට වැටෙනවා. ඒතකොට n2 මෙතෙන්ට වැටෙනවා. මම ගත්ත උදාහරණය මම ඇඳගත්ත පහසු වෙන්න 4 සහ 3. ඉතින්ලා 4 ශ්‍රීන 3 1යි කියලා ලිව්වා. ලිව්වා මේ 4 මෙතනින් ආදේශ කරා. t බෙදීම tb එහෙම ලියන්න පුළුවන් මට. ඍණ 3 ලිව්වා t බෙදීම මෙතනින් ta සමාන 1යි. right. ඔක පොඩ්ඩක් එහෙන් හදලා ගත්තාම මට එනවා 1ට TP ඍණ 1ට TA සමානයි 1ට T කියලා. හරි ලස්සන එකක් ආවා මේ තියෙන්නේ. ඇයි මේක පැහැදිලි කරන්නේ පහුගිය කාලේ විභාගවල MCQ සඳහා සෑහෙන දුරට මේක අහලා තිබුණා. මේක දැනුම. උදාහරණ 1ට TB කියන්නේ කවුද? TB කියන්නේ ආවර්ත කාලයේ B වල. ඒ කියන්නේ TB කියන්නේ FB. ඍණ. ඒ කියන්නේ TA කියන්නේ කවුද? ඒ කියන්නේ TA කියන්නේ FA. ඔය දෙක අතර වෙනස සමානයි 1ට T ට. T කියන්නේ කවුද? නුගැසුමේ ආවර්ත කාලය. ඒ නිසා මේ දෙක අතර වෙනස සමාන වෙනවා නුගැසුම් සංඛ්‍යාතයට. නුගැසුම් සංඛ්‍යාතයට. බෝඩ් එකේ ඉදමදි නමුත් අපි පාවිච්චි කරනවා අවශ්‍ය විදියට ඕම් ඔය ප්‍රතිඵලය ඔබට ලැබෙනවා. මම මේක මකාපු ටික මෙතන ලියන්න මේ ඇවිල්ලා FA තමයි ඒ සංඛ්‍යාතය. නැවත මම විදිහට ලියන්නේ. එයාලා ඔබට පේනවා ආසන්න වශයෙන් සංඛ්‍යාත සමාන ප්‍රභව දෙකක් එක විට කම්පණය කළ විට ලැබෙන නුගැසුම් සංඛ්‍යාතය මේ නුගැසුම් ආවර්ත කාලය නුගැසුම් සංඛ්‍යාත දෙකේ අපි ආරම්භයේ පාවිච්චි කරපු සංඛ්‍යාත දෙකේ වෙනසට සමාන වෙනවා කියලා. કોઈ මොහොතක හරි විභූගත ප්‍රශ්නයේ සඳහා මේක අහනවා. ඒ අහපු දවසට උපාගෙන ගෙදර ඉන්න වෙනවා මේක දන්නේ නැත්තම්. ඒ නිසා ඔබ මෙතේ කටපාඩම් කරපු සංඛ්‍යාත දෙක ආසන්න වශයෙන් සමාන වූ ප්‍රභව දෙකක් එක විට කම්පණය කරපුවම නුගැසුම් ඇති වෙනවායි. ඒක ඇත්ත. නුගැසුම් සංඛ්‍යාතය ඒ තරංග දෙකේ නැත්තම් ඒ ප්‍රභව දෙකේ සංඛ්‍යාත අතර වෙනසට සමානයි කියලා ඔබ කටපාඩම් කරපු එක එන්නේ නෙමෙයි. දැන් පැහැදිලිද? ඒ නිසා අවසාන ප්‍රතිඵලය ලෙස අපිට ලැබෙනවා FB සහ පළවෙනි ප්‍රභවයේ සංඛ්‍යාතය පළවෙනි තරංගයේ සංඛ්‍යාතය FA අනිත් තරංගයේ සංඛ්‍යාතය අතර වෙනස නුගැසුම් සංඛ්‍යාතයට සමානයි. නුගැසුම් කියන්නේ හඬ වැඩි අඩු වීම. ඔබට පේනවා මේ ස්ථානයේ හඬ වැඩි වීමක් සිදු වෙනවා. තත්පරයකට හඬ අඩු වැඩි වීම 50ක් වුණා කියන්නේ නුගැසුම් සංඛ්‍යාතයේ 50යි. මෙතෙන්ට 50 දාන්න ඕනේ. පැහැදිලිනේ? ඒ 50 නිර්මාණය වෙන්නේ කම්පණය වූ ප්‍රභව දෙකේ සංඛ්‍යාත අතර වෙනසෙන් වැඩි එකෙන් අඩු එක අඩු කරනවා. පැහැදිලිනේ? ඒ නිසා ඒ අනුව තමයි නුගැසුම් සංඛ්‍යාතය කියන එක ප්‍රභව දෙකේ සංඛ්‍යාත අතර වෙනසට සමානයි කියලා ඔබට ලැබෙන්නේ. ඉතින් මේකෙදී පහුගිය විභාගෙදී ඔබ දැක්ක එක් අවස්ථාවකදී මේ රටාවම දුන්නා. දීලා මෙතෙන්ට දීලා තිබ්බා. නැත්තම් මේ නුගැසුම් සංඛ්‍යාතය දුන්නා මෙතනින් T හොයන්න පුළුවන්. නුගැසුම් සංඛ්‍යාතය 5යි නම් 1ට 5 තමයි මෙතන T. දීලා ඒගොල්ලෝ මෙහෙම ප්‍රස්ථාර ඇඳලා තිබ්බා. අපිට තිබුණේ ගයිඩ් ආවර්ත කාල කීයක් තියෙනවද කියලා. ඒ අනුව නුගැසුම් ආවර්ත කාලය මෙතෙන්ට දාලා 1 ආවර්ත කාල හොයන්න තිබ්බා පළවෙනි තරංගේ. 3යි නම් තියෙන්නේ 3ෙන් බෙදලා පුළුවන් ආවර්ත කාලය. 4යි නම් තියෙන්නේ සම්පූර්ණ ආවර්ත කාල 4යි නම් නුගැසුම් ආවර්ත කාලය 4ෙන් බෙදලා අනිත් එකේ ආවර්ත කාලය හොයන්න පුළුවන් අනිත් තරංගේ.
right? ආවර්ත කාල දෙක ලැබුණා කියන්නේ තරංග දෙකේ සංඛ්‍යාත දෙක ලැබුණා කියන එක. මොකද ආවර්ත කාල වල එක එකකේ සංඛ්‍යාත වලට සමාන වෙන නිසා. ඉතින් මේවා අතිශය වැදගත්. මේකෙන් බහුවර්ණ කොහෙන් එයිද කියන්න බෑ. සමහර වෙලාවට මෙහෙම ප්‍රස්තාරය දීලා අපෙන් අහන්න පුළුවන්. මේ දුර දීලා ප්‍රභව දෙකේ සංඛ්‍යාත අහන්න පුළුවන්. සමහර වෙලාවට මේ ප්‍රස්තාර දෙක දීලා අපෙන් නුගැසුම් සංඛ්‍යාතය අහන්න පුළුවන්. නුගැසුම් සංඛ්‍යාතයේ නොඅසා අපෙන් අහන්න පුළුවන් ආවර්ත කාලය. ඒ නිසා මේ ප්‍රස්තාර දෙක පිළිබඳ දැනුමක් ඔබට අනිවාර්යෙන් තිබිය යුතු වෙනවා. හරි. එහෙනම් අපි පැහැදිලි කළේ අධිස්ථාපන ගුණධර්මයෙන් නුගැසුම් නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක. මතක තබා ගන්න. තරංගයක් කියන මේ වගේ කැලි දෙකක් වුණාට නුගැසුමක් කියලා හඳුන්වන්නේ අපි මේ වගේ එක පොළුවක් විතරයි. නුගැසුම් ආවර්ත කාලය කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ද තියෙන දුර පමණයි. එක පොඩුවක් වාගේ දුර පමණයි. නුගැසුම් වල පොඩු හට ගන්න නැහැ. මේවා පොඩු නෙවෙයි. ඒක නිකන් මේ ස්ථානයෙන් පටන් අරන් ඔහොම ගිහිල්ලා ඔහොම නිකන් මාළුවෙක් වාගේ හැඩේ තියෙන එකක්. ඒක පොඩුවක් නෙවෙයි. ඒක පටන් ගත්ත නම් අවසාන තැන වෙනකොට දුර හරියටම නුගැසුම් ආවර්ත කාලයට සමාන වෙනවා. කාලාක්ෂය ඔස්සේ ලකුණු කරලා තියෙනවා නම් ඒක පැහැදිලි. right. අපි දැන් බලමු සාමාන්‍යයෙන් විභාගයට නුගැසුම් වලින් එන්න පුළුවන් සරල උදාහරණ දෙකක් විතර. බලමු ඊළඟට ඒ පිළිබඳව. හරි. දැන් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ අපිට කියනවා සල්සුන් දෙකකින් එකක් 256යි අනෙක් සල්සුනේ සංඛ්‍යාතය දන්නේ නැතේ එහෙම ගණන් දෙනවා. එක සල්සුන සංඛ්‍යාතය හර්ට්ස් 250යි අනෙක් සල්සුනේ සංඛ්‍යාතය දන්නේ නැතේ ඒක අපි F කියලා ගමු. දෙන්න එක විට කම්පණය කරපුවම නුගැසුම් දෙකක් ඇති විය කියලා කියනවා. නුගැසුම් දෙකක් ඇති විය. එහෙනම් අපිට ලියන්න පුළුවන් 256 සමානයි 2 හෝ 250 දෙන්න අතර වෙනසනේ 256 සමානයි 2 හෝ F වෙන 256 සමානයි 2යි. එහෙම ලියුවාගෙන මොකද නුගැසුම් සංඛ්‍යාතය කියන්නේ ප්‍රභව දෙකේ ආසන්න වශයෙන් සංඛ්‍යාත සමාන ප්‍රභව දෙකක් එක විට කම්පණය කළ විට හඬ උස්වීම පහත් වීම ඇතිවීම නුගැසුම් කියන්නේ. තත්පරයකට හඬ උස්වීම පහත් වීම කීයක් එනවද කියන එක නුගැසුම් සංඛ්‍යාතය කියන්නේ. එතකොට ඒක ප්‍රායෝගිකව ලබාගන්නේ ප්‍රභව දෙකේ සංඛ්‍යාත අතර වෙනසින් බව අපි දැන් ඔප්පු කළා. ඒ නිසා ඒගොල්ලෝ කියයි එක සරසුලක් හර්ට්ස් 256යි අනික දන්නේ නැහැ. හර්ට්ස් 256 කියන්නේ C ස්වරය. නැත්නම් සිංහලෙන් ගත්තොත් පෙරදිග සංගීත අනුව ගත්තොත් සා ස්වරය තමයි 256 හර්ට්ස් කියන්නේ. ඉංග්‍රීසි වලින් ගත්තොත් C කියන නෝට් එක. එතකොට 256යි හර්ට්ස් සරසුලකුයි නොදන්නා සරසුලකුයි කම්පණය කරපුවම ඒගොල්ලෝ කියනවා නුගැසුම් දෙකක් ඇහුණා. නැත්තම් කියනවා තත්පරයකදී හඬ වැඩි වීම අඩු වීම දෙකක් ඇහුණා. එහෙනම් නුගැසුම් සංඛ්‍යාත දෙකයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් කොහොමද 256 නේ නොදන්නා එකේ සංඛ්‍යාතය F කියලා ගත්තොත් F සමානයි 2 හෝ F වෙන 256 සමානයි 2යි. ඔය අනුව ගත්තම F ට උත්තර දෙකක් එනවා. දැන් හරි උත්තරේ මොකක්ද කියන එක තෝරගන්න. ඔය උඩ සමීකරණ දෙකෙන් හරි සමීකරණේ තෝරන්න ඉතින්. හරි උත්තරේ මොකක්ද කියන එක තෝරගන්න උඩ සමීකරණ දෙකෙන් හරි සමීකරණේ තෝරන්න. ඒකට වෙනම தත්ත්වයක් ඒගොල්ලෝ දෙනවා. වෙනම தත්ත්වයක් දෙනවා. හරි සමහර වෙලාවට උතන කම්පණය කරවන්නේ සරසුලකුයි ගිටාර් කම්බියකුයි වෙන්න පුළුවන්. හරි ආසන්න වශයෙන් සංඛ්‍යාත සමාන සරසුලකුයි ගිටාර් කම්බියකුයි. නුගැසුම් ගන්න පුළුවන් සංඛ්‍යාත ආසන්න වශයෙන් සමාන. එහෙම වෙන්න පුළුවන්. එහෙම වුණත් සමීකරණ දෙකක් ওই විදිහට එනවනේ. අර කරින මේක සමානයි නුගැසුම් සංඛ්‍යාතය. ඕ ඒ කරින මේක සමානයි නුගැසුම් සංඛ්‍යාතය. එතකොට දෙකෙන් එකක් තෝරන්න වෙනවා. තෝරන්න තව தත්ත්වයක් වෙනවා. ඒක ඔලුව පාවිච්චි කරලා තෝරන්න. ඒක නෙමෙයි ගණන් වල රටාව. හරි සරලයි. සමහර විට මේ ගානේ ඉන්න පුළුවන්. එකක් සරසුලක් අනික නලයක්. නලයක් තුල වූ වාත කඳක් කම්පණය කරනවා. එකම රටාවේ මූලිකේ නම් මූලිකේමයි. හස්තය මේකෙම සම් කරන්නේ. හරි මූලිකේ. එතකොට කියන්න පුළුවන් දන්න සරසුලයි නොදන්නා නලයයි හරි දන්න සංඛ්‍යාත දන්න නලයක් හරි නොදන්නා සරසුලක් හරි දෙකකට කම්පණය කරපුවම නුගැසුම් පහයි. එහෙනම් අපිට ඒත් සමීකරණ දෙකක් ලියන්න පුළුවන්. අරක සංඛ්‍යාතයේ ඉන්න නලයේ සංඛ්‍යාතය සමානයි 5 හෝ නලයේ සංඛ්‍යාතයේ ඉන්න කම්බියේ සංඛ්‍යාතය සමානයි 5. ඔය දෙකෙන් හරියට තෝරන්න බෑ උත්තරේ ගන්න. අන්න ඒකට උදව්වක් මම බෝඩ් එකේ දාලා තියෙනවා. සාමාන්‍යයෙන්
සරසුලක එහෙම නැත්නම් දැත්තක යම් අපද්‍රව්‍යයක් රැඳ වුණොත් ඉටි තැවරුණොත් වාගේ හරි වෙනත් අපද්‍රව්‍යයක් සම්බන්ධ වුණොත් කම්පැනි වල දැත්තට ඒ ප්‍රතිඵලයක් ලෙස අනිවාර්යයෙන්ම ඒ දැත්තේ F හෙවත් සංඛ්‍යාතය අඩු වෙනවා. ඒක අඩු වෙනවා කියන්නේ අපි මේ අතර දාමු F අඩු වෙනවා මේ එහෙම දාමු. එතකොට ඔබට වැඩි පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙයි. අපි ඇත්තටම මේ එක දේශනයක් සඳහා 10-15 වතාවක් වීඩියෝ ගත කිරීම කළා තමයි ඔබට මේක සංක්ෂිප්ත කරලා දෙන්නේ. මොකද කෙටි වෙලාවක් තුල දී යුතු වින්දා අපි නැවත මේක ආපහු උගන්වලා මාර අමාරු වැඩක් උගන්වලා තමයි අපිට ගන්නෙ. එහෙනම් මතක තියාගන්න දැත්තක අපද්‍රව්‍යයක් රැඳුණොත් දැත්තේ යම් ස්කන්ධයන් හරි වෙන මොනවා හරි අපද්‍රව්‍යයක් රැඳුණොත් අනිවාර්යයෙන්ම සරසුලක හෝ දැත්තක ඒ කම්පන සංඛ්‍යාතය පහළ යනවා. ඒක පහළ යන බව ඔබ මතක තියාගන්න ඕනේ. මොකද කම්පනයට ඒක බාධාවක්. ඒ වගේම දැත්තක් පීරි ගන්නකොට ප්‍රතිඵලයේ ලෙස F වැඩි වෙනවා. F වැඩි වෙනවා. දැත්තක් පීරි ගෑවහම කම්පන සංඛ්‍යාතය වැඩි වෙනවා. හරි. එතකොට ඒත් එක්කම දැත්තක් කම්බියක් නලයක් කෙටි කිරීම. කෙටි කළොත් කලින් කම්බිය සෙන්ටිමීටර් 40යි ගත්තේ. දෙවෙනි පාර කම්පණය කරොත් සෙන්ටිමීටර් 38ක් කම්බිය කෙටි කරලා. කලින් නලයේ දිග සෙන්ටිමීටර් 20යි දැන් අලුතෙන් ගන්න නලයේ දිග සෙන්ටිමීටර් 25ක් නම් නලයේ දිග කරලා. රයිට්. මම කියන්නේ තව තත්ත්වයක් දෙනවා කියලා තව තත්ත්වයක් දෙන්නේ නලයේ දිග කිරීමේදී මෙහෙම වුණා කියලා. ඒක කම්බිය කෙටි කිරීමේදී මෙහෙම වුණා කියලා. එහෙම නැත්නම් දැක්ක මත ඉටි තවරුවහම මෙහෙම වුණා කියලා. කොහොමද එන්නේ? එතකොට ඒ දේ වුණාම ඒ ප්‍රභාවයේ සංඛ්‍යාතයට මොකද්ද වෙන්නේ කියන එක සිද්ධාන්තමය වශයෙන් දැනගන්න ඕනේ. දැත්තක ඉටි තවරුණාම අපද්‍රව්‍ය තවරුණාම සංඛ්‍යාතය පහළ වැටෙනවා. ඒ වගේම දැත්තක් පීරි ගෑවහම සංඛ්‍යාතය වැඩි වෙනවා. ඒත් එක්කම දැත්තක් එහෙම නැත්නම් කම්බියක් එහෙමත් නැත්නම් දරුවනේ රයිට් හරි නලයක් කෙටි කරලා කම්පන අවස්ථාව වෙනස් නොකර කෙටි කළොත් ප්‍රතිඵල ලෙස සංඛ්‍යාතය වැඩි වෙනවා. මේ කාරණා තුන අපි ප්‍රයෝජනයට ගන්නවා. අරගෙන අපි බලමු පුංචි උදාහරණයක් කතා කරන්න. පුංචි උදාහරණයක්. එතන මට කතා කරන්න පුළුවන් එක උදාහරණයක්. නමුත් ඒත් එක්කම එවැනි උදාහරණ වුණු තරම් ඔබේ පොතේ ඇති ඔබේව තනියෙන් කරන්න. ඒගොල්ලෝ කියනවා කියලා අපි හිතමු සරසුම් දෙකක් ගැන. මේ ඇවිල්ලා එක සරසුලක් 256යි හර්ට්ස්. මේ ඇවිල්ලා තව සරසුලක් එයාගේ සංඛ්‍යාතය දන්නේ නැහැ. F දන්නේ නැහැ. එක විට කම්පණය කළාම නුගැසුම් 5ක් ඇති වෙනවා. මතක තියාගන්න සමහර වෙලාවට නුගැසුම් 5යි කියලා කෙලින්ම කියන්නේ නැතුව තත්පර 5කදී නුගැසුම් 25ක් ඇති වුණා කියලා කියනවා. හඬ උස් 5ක් වීම 25ක් ඇති වුණා තත්පර 5කදී කියනවා. තත්පර 5කදී හඬ උස් 5ක් වීම 25යි නම් පුතා එක තත්පරයකට උස් 5ක් වීම 5යිනේ. එක තත්පරයකට උස් 5ක් වීම ප්‍රමාණය තමයි නුගැසුම් සංඛ්‍යාතය කියන්නේ. ඒක කියවලා බලලා ගන්න. එක 5යි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා F මත ඉදිතවරෝ විට බලමු. F මත ඉදිතවරෝ විට සරල උදාහරණයක්. ඉදිතවරෝ විට නුගැසුම් සංඛ්‍යාතය 4 වුණා කියලා කියනවා. 4 විය. වය ගණන් තියෙනවා. මම ආයෙ ගණන් හර්ස් 256 දන්න සරසුලුකුයි නොදන්නා F කියන සරසුලුකුයි සංඛ්‍යාතය F කියන සරසුලුකුයි එක විට කම්පණය කරපුවම තත්පරයකට හඬ වැඩි අඩු වීම 5ක් ආවා. ඒ කියන්නේ නුගැසුම් 5. F මත ඒ කියන්නේ මෙයා මත ඉදිතවරු විට නුගැසුම් සංඛ්‍යාතය 4 වුණා. අපෙන් අහනවා ඉදිතවරන්න පෙර මෙන්න මෙයාගේ සංඛ්‍යාතය. F ගියාගේ ඉදිතවරන්න පෙර. right. බලමු. බොහොම සරල උදාහරණයක්. බලමු මොකද කරන්න පුළුවන් කියලා. පුතා පළවෙනි දත්තයෙන්ම 256යි F අතර වෙනස 256 නේ සමානයි 5යි කියලා කෙනෙකුට ලියන්න පුළුවන් නම්බර 1යි මම මෙතන ලියන්නම් දැන්. ඔබට පේනවා මට බෝඩ් එකේ ඉන්න නිසා මම මෙහෙම කරන්නේ. ඒ වෙනතක් කෙනෙකුට තව ලියන්න පුළුවන් F 256 සමානයි 5යි කියලා. නම්බර 2යි. මේ දෙකෙන් හරි එක දරුවා හරියට තෝරන්න. තෝරා තමයි දරුවා හරියට F වගේ ගන්න. ඒතර F කියන්නේ ඉටි තවරන්න කලින් ඔය නොදන්නා සරසුලේ ඉටි තවරුවේ ඉටි තවරන්න කලින් නොදන්නා සරසුලේ සංඛ්‍යාතය. right. ඔබ දැන් බලන්න. ඉටි තවරීමෙන් මොකද වෙන්නේ?
F ගේ සංඛ්‍යාතය අඩු වෙනවා. ඒක මම මෙතන කියලා තියෙනවා. සරසුලක දැක්තක යම් අපද්‍රව්‍යයක් ලැබුණාම F අඩු වෙනවා කියලා. එහෙනම් ඉටිතවරුවම වෙන්නේ F අඩු වෙනවා. මේකෙත් F අඩු වෙනවා. ඒ අනුව ඔබ බලන්න පළවෙනි සමීකරණ දිහා බලපුවම 256 F අඩු වෙන්න තියෙනවා. අඩු වෙන එක තව අඩු වුණොත් 256 F අඩු වුණාම 5යි. F වගේ තව අඩු වුණොත් මෙතන උත්තරේ වැඩි වෙන්න ඕනේ. 256 යම් වගේක් අඩු වෙලානේ 5යි. ඒ අඩු වෙනාගේ තව අඩු වුණොත් මෙතන උත්තරේ වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ නුගසුම් සංඛ්‍යාතේ වැඩි වෙන්න ඕනේ. මේ සමීකරණේ හරිනම් F අඩු වෙද්දි. ඒ කියන්නේ ඉටිතවරපුවම නුගසුම් සංඛ්‍යාතේ වැඩි වෙන්න ඕනේ. මේ සමීකරණයට අනුව මුලින්ම තියෙන පදේ අඩු වෙනකොට ප්‍රතිඵලයත් අඩු වෙන්න ඕනේ. අඩු කරන පදේ අඩු වෙනකොට ප්‍රතිඵලය වැඩි වෙන්න ඕනේ. මුලින් තියෙන පදේ අඩු කරනකොට ප්‍රතිඵලය අඩු වෙන්න ඕනේ. මේ සමීකරණය අනුව F අඩු වෙනකොට නුගසුම් සංඛ්‍යාතේ 5ක් අඩු වෙන්න ඕනේ. ඒ දෙක සමීකරණ දෙක දිහා බලලා ගණිතයෙන් පොඩි තර්කයක් දාලා තීරණය කරලා මේ පැත්ත බලපුවම ඔබට පේනවා නුගසුම් සංඛ්‍යාතේ 4 දක්වා පහළ බහැලා කලින් 5යි හිටියේ දැන් 4යි 4 දක්වා පහළ බහැලා තියෙනවා. එනම් නුගසුම් සංඛ්‍යාතය අඩු වෙලා. මොනවා අඩු වෙද්දිද නුගසුම් සංඛ්‍යාතය අඩු වෙලා තියෙන්නේ? F අඩු වෙද්දි නුගසුම් සංඛ්‍යාතය අඩු වෙලා. F අඩු වුණේ තරසුල මත ඉටිතවරවල. එhmenan F අඩු වෙද්දි නුගසුම් සංඛ්‍යාතය අඩු වෙන සමීකරණය මේ දෙකෙන් තෝරන්න ඕනේ. මේ බලන්න. F අඩු වෙද්දි නුගසුම් සංඛ්‍යාතය අඩු වෙන්නේ මේකේ. ඒ නිසා මේ සමීකරණය තමයි හරි. මේකේ F අඩු වෙද්දි මූ වැඩි වෙන්න ඕනේ. එහෙම වුණා නම් ඉටිතවරවලට පස්සේ මේක 4 වෙන්න බෑ. 6 7 8 වාගේ වැඩි අගයක් එන්නේ. මම හිතන්නේ තේරුණා. බොහොම සරලව කියා දෙන්න උත්සාහ කළා ලොකු දෙයක් උදාහරණ ගණනාවකින් කරන දෙයක්. නමුත් සරලව කියා දෙන්න උත්සාහ කරා. ඔබ නැවත බලලා හරි මේක අල්ලගන්න ඕන. ඉටිතවරීමේ F ගේ සංඛ්‍යාතය F මත ඉටිතවරුන් දන්නා සරසුළු මත F ගේ සංඛ්‍යාතය අඩු වෙනවා. ඒ ප්‍රතිඵලයක් ලෙස නුගසුම් සංඛ්‍යාතයක් අඩු වෙලා තියෙනවා. ඒ කාරණා දෙකම ගැලපෙන්නේ යට සමීකරණයට. මේ සමීකරණය අනුව F අඩු වෙද්දී මෙයා වැඩි වෙනවා. දැන් මේක වැඩි. ඒ නිසා මේ සමීකරණය හරි. එනිසා මේ සමීකරණය පාවිච්චි කරපුවම 256 මේ පැත්තට ආපුවම F වලගේ ඉටිතවරන්න කලින් 261 හර්ට්ස් කියලා අපිට ලැබෙනවා. මෙන්න මේ වගේ අභ්‍යාස විභාගයට එනවා. අපි එවැනි අභ්‍යාස පේපර් ක්ලාස් එකේ තව දියුණු කළ අභ්‍යාස අපි හදන්න බලාපොරොත්තු වෙනවා. නමුත් නුගසුම් සඳහා එක අභ්‍යාසයක් හදලා මේකේ තර්කයේ තුලින් නොදන්නා සරසුලක සංඛ්‍යාතය කොහොමද ලබා ගන්න කියන එක මම මේ ඔබට පැහැදිලි කරනවා. උතර මේ දෝන තරංගවල ධ්වනිමානය නලයක විවෘත නලයක අනුනාද නලයේ කම්පණය ඒවා අපි අගෝස්තු මාසයේ මුල ඉඳන් ප්‍රැක්ටිකල් වලින් හදා ගන්නවා. නමුත් සිද්ධාන්ත ටික තමයි අපි මේ විශේෂ වැඩ පිළිවෙලට හදන්න උත්සාහ කරන්නේ. දැන් මෙන්න මෙතෙන්දී දැක්කක කම්බියක නලයක එක කෙටි කිරීම නිසා F වැඩි වෙනවා කියලා කියන්නේ F අනුලෝම සමානුපාතික 1ට L කියන සිද්ධාන්තයේ යටතේ මතක තියාගන්න. right. දැක්කක දිග වැඩි වෙද්දී F අඩු වෙනවා. දැක්කක දිග අඩු වෙද්දී F වැඩි වෙනවා. නලයේ කම්පන දිග වැඩි වෙද්දී F අඩු වෙනවා. කම්පන දිග අඩු වෙද්දී F වැඩි වෙනවා. ඒ වගේම කම්බියක කම්පන දිග වැඩි වෙද්දී F අඩු වෙනවා. කම්පන දිග අඩු වෙද්දී F වැඩි වෙනවා. ඒ කියන්නේ නලයක දැක්කක එහෙම නැත්නම් කම්බියක එකම කම්පන අවස්ථාවයි. ඒ කියන්නේ මූලික තාණය නම් මූලික තාණයෙන්ම කම්පණය වෙනකොට දිග අඩු කරලා මූලික තාණයෙන් කම්පණය කරන්න කම්පන සංඛ්‍යාතය වැඩි වෙනවා. ඒ කියන්නේ මූලිකයෙන් සෙන්ටිමීටර් 20ක් දිග කම්බියක් මූලිකයෙන් කම්පණය කරපුවම එන හඬ සංඛ්‍යාතයට වඩා සෙන්ටිමීටර් 20ක් දිග කම්බියක් මූලිකයෙන් කම්පණය කරලා එන සංඛ්‍යාතයට වඩා 15ක් දිග කම්බියක් මූලිකයෙන් කම්පණය කරලා එන සංඛ්‍යාතය වැඩි. කම්පන දිග අඩු වෙනකොට කම්පන අවස්ථාව වෙනස් නොවී තියෙනකොට සංඛ්‍යාතය වැඩි වෙනවා. එහෙනම් කම්පන දිග වැඩි වෙනකොට සංඛ්‍යාතය අඩු වෙනවා. ගිටාර එකේ නිසා අපි ඈත කම්බිය මිරිකගෙන ඉන්නකොට ගහනකොට සංඛ්‍යාතය අඩුයි. ළඟ මිරිකනකොට කම්බිය තද කරගන්නකොට සංඛ්‍යාතය වැඩි. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔබ ඉතා හොඳින් අධ්‍යයනය කරලා කීප වතාවක් බලලා නැවත බලලා ඔබ මේක තේරුම් ගත යුතු තත්ත්වයක්. හරි. right. අපි ඊළඟට බලන්න උත්සාහ කරන්නේ නිරෝධනය පිළිබඳවයි. අධිස්ථාපන මූලධර්මයේ අනිත් ප්‍රතිඵලය නිරෝධනය සම්බන්ධව අපි දැන් ඊට පස්සේ කතා කරමු. හරි. දැන් අපි සූදානම් වෙන්නේ නිරෝධනය ගැන යමක් කතා කරන්න. නිරෝධායන නෙවෙයි. නිරෝධනය. හරි. ඊට කලින් මට යමක් කියන්න ඕනේ. අර දැත්තක් පීරිගෑම කියන කරනකොට මතක තියාගන්න දැත්ත පීරිගෑමේදී වෙන්නේ කෙටි වීම.
දැත්ත පීරිගෑමේදී වෙන්නේ කෙටි වීම. ඔබට මම කියවනේ දැත්තක් කෙටි වෙද්දී, කම්බියක් කෙටි වෙද්දී, නලයක් කෙටි වෙද්දී සංඛ්‍යාතය වැඩි වෙනවා කියලා. නේ? ඒකම තමයි දැත්ත පීරිගෑමේදී සිද්ධ වෙන්නේ. මේ පැත්තට පීරිගෑවොත්. මේ පැත්තට පීරිගෑවොත් මොකද වෙන්නේ? එකම පීරිගානවා කියන්නේ මෙහෙම පීරිගානවා. දැත්ත හීනි වුණොත් මොකද වෙන්නේ? මතක තියාගන්න. දැත්තක් හීනි වෙන තරමට, දික් වෙන තරමට, හීනි වෙන තරමට, දික් වෙන තරමට සංඛ්‍යාතය අඩුයි. සංඛ්‍යාතය අඩුයි. දැත්තක් හීනි වෙන තරමට, දික් වෙන තරමට සංඛ්‍යාතය අඩුයි. දැත්තක් මහත් වෙන තරමට, කොට වෙන තරමට සංඛ්‍යාතය වැඩි. සංඛ්‍යාතය වැඩි. මහත් වෙන තරමට, කොට වෙන තරමට. දැන් ඔය සරසුල් කීපයක් දීලා සංඛ්‍යාතය අනුපිළිවෙලට හදන්න. එහෙම කිව්වහම මම ඔය කියව ප්‍රකාශය වැදගත් වෙනවා. මහත් වෙනකොට සංඛ්‍යාතය වැඩි. කොට වෙනකොට සංඛ්‍යාතය වැඩි. හීනි වෙනකොට සහ දික් වෙනකොට සංඛ්‍යාතය අඩුයි. මතක තියාගන්න ඕනේ. ඒක යනෝ දැත්ත පීරිගානේ මේ පැත්තේ සමානයි. කොට වෙනවා. කොට වෙනකොට සංඛ්‍යාතය වැඩි වෙනවා. මම හිතන්නේ යත් ඔබට මම මේ වෙලාවට දුන්නා. මොකද MCQ එකක් එන්න පුළුවන්. සරසුල් දෙකක් ඇඳලා එකක දැත්ත පොඩ්ඩක් මහතයි අනික දැත්ත කෙට්ටුයි. සංඛ්‍යාත දෙක එකක් දන්නේ නැහැ එකක් දන්නවා. හරි. එතකොට අනිත් එකේ සංඛ්‍යාතෙ දීලා එතකොට සුන්ගසුම් සංඛ්‍යාතෙ දීලා අනිත් එක හොයන්න කියලා වයි කිව්වොත් අපිට එතකොට අරයට වඩා මෙයාගේ සංඛ්‍යාතය වැඩිද අඩුද කියන එක හොයාගන්න මම කියපු දේ ප්‍රයෝජනවත් වෙනවා. මහත් වෙනකොට සංඛ්‍යාතය වැඩි වෙනවා. කොට වෙනකොට සංඛ්‍යාතය වැඩි වෙනවා. දික් වෙනකොට සහ හීන වෙනකොට සංඛ්‍යාතය අඩු වෙනවා. ඒක මතක තියාගන්න කියලා කියනවා. හරි. රයිට්. එතකොට හැබැයි එකම මැටීරියල් එකෙන් හදලා තියෙනවා නේ. එකම පදාර්ථයෙන් හදලා තියෙන අවස්ථාවදී විතරයි ඔක වෙන්නේ. මොකද සරසුල් අපි වාහනේ වලින් සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරනවා. එතකොට වාහනේ නැතුව තනිකර යකඩ වලින් නිෂ්පාදනය කරපු සරසුලක් ගත්තොත් ඒ දෙකේ සංඛ්‍යාත සංසන්දනය කරන්න ඒ වගේ යම්මාපාංක අවශ්‍ය වෙනවා. එතකොට යම්මාපාංක පිළිබඳ දැනුමක් ඔබට සංඛ්‍යාත්මකව සපයලා නැත්නම් එවැනි ප්‍රශ්නයකට උත්තර දෙන්න බෑ. නමුත් පැරණි විෂය නිර්දේශය අනුව යම්මාපාංකයේ පිළිබඳ දැනුමක් ළමයෙකුට තිබිය යුතුයි කියලා හිතලා යම්මාපාංක නොදී එවැනි ප්‍රශ්න දීපු අවස්ථා තියෙනවා. නමුත් දැන් එහෙම ප්‍රශ්න ඔබට දෙන්නේ නැහැ. හරි. එතකොට කම්බික ආතතිය අඩු වෙනකොට මොකද වෙන්නේ? කම්බික ආතතිය අඩු වෙනකොට මොකද වෙන්නේ? V සමානයි වර්ගමූල t බෙදීමේ මනුව තීරයක් විදිහට කම්පණය වෙනකොට t අඩු වෙනකොට v අඩු වෙනවා. ලැම්ඩා හැමම නම් තියෙන්නේ. ඒ කියන්නේ කම්පන අවස්ථාව වෙනස් වෙන්නේ නැත්නම් කලින් එක පුඩුව නම් තිබුණේ දැනුත් එක පුඩුව නම් තියෙන්නේ. කම්පන අවස්ථාව වෙනස් වෙන්නේ නැතුව තියෙනවනම් ඒ කියන්නේ එක පුඩුවයි පුඩු සංඛ්‍යා අවස්ථා දෙකම සමාන නම් එකම කම්පන අවස්ථාව නම් හරි. එතකොට එකම දිග නම් ලැම්ඩා වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් v වැඩි වෙනකොට t වැඩි වෙනකොට ආතතිය වැඩි වෙනකොට v වැඩි වෙනවා. v වැඩි වෙනකොට f වැඩි වෙනවා. ඒ අනුව කම්බියක ආතතිය වැඩි වුණොත් f වැඩි වෙනවා. එකම කම්පන අවස්ථාවේදී ආතතිය අඩු වුණොත් f අඩු වෙනවා. මේවා ඔබට සරලව කියලා දුන්නොත් ඔබට පුංචි කොල කැලලක් අරන් ලියලා බලලා මේ කියන එක ඇත්තද කියලා බලන එක තමයි මෙවැනි දේශන අපි ඔබට ලබා දීමෙන් බලාපොරොත්තු වෙන්නේ. මාස දෙකක පමණ කරන කාලයක් තුල කරන වැඩසටහන තමයි අපි පැයක් එකයි කාලයක් ඇතුළත මේ ඔබට දෙන්නේ. ඉතින් ටිකක් ලොකු අමාරු වැඩක්. හරි. අපි දැන් බලමු නිරෝධනයේ කුමක්ද කියලා. ස්ථාවර තරංග වගේම තමයි. හැබැයි කුඩු නිර්මාණය වෙන්නේ නැහැ. ඇයි? ස්ථාවර තරංග වලදී මේ පැත්තෙන් ආපු තරංගයයි මේ පැත්තෙන් ආපු තරංගයයි දෙක තමයි අධිස්ථාපනය වෙන්නේ. දෙපැත්තෙන් ආපු දෙන්නේ. එකම තරංගය පරාවර්තන වෙලා ආපහු ආව එම තරංගයමයි. ඒකට හැබැයි මේ පැත්තෙන් එන්නේ. එකම තරංගය පරාවර්තන වෙලා ආපහු එන්නේ තියාමනේ මේ පැත්තේ. මෙයා මේ පැත්තේ. ඒ දෙක අධිස්ථාපනය වෙලා ස්ථාවර තරංග හටගන්නවා. හැබැයි නිරෝධනය හටගන්නේ එහෙම නෙවෙයි. නිරෝධනය හටගන්නේ එකම දිශාවට ගමන් ගන්නා තරංග වලින්. එතකොට පුඩු එන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට මේ තරංග දෙකම එකම දිශාවට යන්නේ. මේ පැත්තට කියලා අපි හිතමුකෝ. එතකොට මේ තරංගය උඩින් පටන් අරන් මෙහෙම තියෙන්නේ මේ තරංගයත් උඩින් පටන් අරන් මෙහෙම තියෙන්නේ. එකම ස්ථානයේදී මේ තරංග දෙකම මේ විදියට ඉන්නවා නම් අපි කියනවා මේ තරංග දෙක එකම කලාවේ තරංග කියලා. මේ තරංග දෙක එකම කලාවේ තරංග කියලා අපි කියනවා. ඊළඟ මෙතන ගත්තාම මේ තරංගයේ උඩින් මේ තරංගයේ යටින් ඒවට කියනවා විරුද්ධ කලාවේ තරංග කියලා. එතකොට මේ තරංග දෙකේ විස්තර සමානයි. ආවර්ත කාල සමානයි. ආවර්ත කාල සමාන නිසා සංඛ්‍යාත සමානයි. right විස්තර සමානයි ආවර්ත කාල සමානයි. ආවර්ත කාල සමාන නිසා සංඛ්‍යාත සමානයි. මෙතන විස්තර සමානයි ආවර්ත කාල සමානයි. මෙතන ආවර්ත කාලය ආවර්ත කාල සමානයි. මොකද මේක කාලක්ෂය
ආවර්ත කාල සමානයි. එතකොට ආවර්ත කාල සමානයි කියන්නේ තරංග දෙකේ සංඛ්‍යාත සමානයි. දැන් ස්ථාවර තරංග හැදෙද්දී තරංග දෙකේ සංඛ්‍යාත සහ විස්තාර සමානයි. හරි. නමුත් ඒවා මේ පැත්තට යන එකයි යාම පරාවර්තනය වෙලා ආපු මේ පැත්තට එක්කෙනයි දෙන්න තමයි එතෙන්දි ගත්තේ. හැබැයි මෙතෙන්දි මේ දෙන්න ඉන්නේ ප්‍රභව දෙකකින්. පරාවර්තන කතාවක් මෙතන නෑ. එකම පැත්තට යන්නේ. ප්‍රභව දෙකකින් ඉන්නේ. හැබැයි ප්‍රභව දෙකකින් නිකුත් වුණාට දෙන්නගම විස්තාර සමාන වෙන්න ඕනේ. ආවර්ත කාලේවත් සංඛ්‍යාත සමාන වෙන්න ඕනේ. ආවර්ත කාලේ කැටගෙන සංඛ්‍යාතයෙන් සමාන වෙන්න ඕනේ. ඔයාලා දන්නවද? එහෙම තරංග නිකුත් කරන ප්‍රභව වලට කියන නම කොහොම තරංග විස්තාර සමාන සංඛ්‍යාත සමාන තරංග නිකුත් කරන ප්‍රභව වලට කියන නම සමචාරී ප්‍රභව. සමචාරී ප්‍රභව. coherent sources කියලා කියන ඉංග්‍රීසියෙන් සමචාරී ප්‍රභව. එනම් මේ තරංග දෙකේම විස්තාර සමානයි සංඛ්‍යාත සමානයි සංඛ්‍යාත සමානයි කියලා ඔබ ගත්තේ ආවර්ත කාල සමාන නිසා. එනම් මේ ප්‍රභව දෙකම මේ තරංග දෙකම නිකුත් වෙලා තියෙන සමචාරී ප්‍රභව දෙකකින්. එහෙනම් සමචාරී ප්‍රභව දෙකකින් තමයි මෙතරම් තරංග දෙක නිකුත් වෙලා තියෙන්නේ. හැබැයි මේ තරංග දෙක එකම කලාවේ ඉන්නේ. මෙතන විරුද්ධ කලාවේ. දැන් බලන්න අධිස්ථාපන මුළු ධර්මයේ දැම්මම මෙතනත් උරට නිසා ලොකු එකක් එන්න ඕනේ. ඔය ලොකු එකක් එන්නේ. ලොකු එකක්. මෙයාගේ විස්තරයේ එනම් මෙයාගේ විස්තරය දෙකයි. කලින් කියා දුන්නා අනුව ශක්තිය දැන් 4 ගුණයක් වෙනවා විස්තරය 2 ගුණයක් වෙද්දී. ශක්තිය තීව්‍රතාව ක්ෂමතාව ඔක්කොම 4 ගුණයක් වෙනවා. ඇයි? ඒවා විස්තරයේ වර්ගයට අනුලෝම සමානුපාතික නිසා මේවා හරි වැදගත් ළමයින්ට. රයිට්? එහෙනම් අපිට පේනවා ප්‍රතිඵලයේ ලෙස සම්ප්‍රයුක්ත තරංගයේ නිර්මාණය වෙන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ ඔය ආකාරයෙන් නිර්මාණයක් වෙනවා. හැබැයි එකම කලාවේ ආවම අධිස්ථාපනය වුණාම යොවෙන්නේ. මේ විරුද්ධ කලාවේ අධිස්ථාපනය වුණාම මේ කැලට කැපෙනවා. ගිහලා මේ කැලට කැපිලා තනිකර මුකුත් නැතුව ෆ්ලැට් ලයින් එකක් එනවා. විස්තරයේ බිඳුව වෙනවා කියන ශක්තිය ශූන්‍ය වෙනවා. ඒ නිසා සමචාරී ප්‍රභව වලින් නිකුත් කරන තරංග එකම කලාවේ අධිස්ථාපනය වෙලා නිර්මාණකාරී නිරෝධනයක් ඉංග්‍රීසි කියන කන්ස්ට්‍රක්ටිව් ඉන්ටර්ෆියරන්ස් එකක් නිර්මාණය වෙනවා. වැඩි ශක්ති තරංගයක් නිර්මාණය වෙනවා. 4 ගුණයක් ශක්තිය වැඩි. ඒ වගේම විරුද්ධ කලාවේ අධිස්ථාපනය වෙලා සමචාරී ප්‍රභව දෙකකින් දෙන තරංග දෙකක්. විරුද්ධ කලාවේ අධිස්ථාපනය වෙලා තනිකර තරංගයේ වෙනසී යනවා. විස්තරය ශූන්‍ය වෙලා ශක්තිය ශූන්‍ය වෙලා ඒකට අපි කියනවා විනාශකාරී නිරෝධනය destructive interference කියන. යනවා ඉන්ටර්ෆියරන්ස් නැත්නම් නිරෝධනය කියන්නේ ප්‍රභව දෙකකින් එන තරංග ගැන කතා කරන්නේ. ස්ථාවර තරංග කියලා කියන්නේ එකම තරංගය පරාවර්තනය වෙලා ආපහු එන එකයි යන තරංගයේ දෙක අධිස්ථාපනය වෙලා වෙන දෙයක් ගැන කතා කරන්නේ. මේ දෙක දෙකක්. හැබැයි එකක්. ප්‍රතිඵල එක වගේ උනාට වැඩි දෙකක්. පැහැදිලිද කියලා මම හිතනවා. එහෙනම් නිරෝධනයේ ප්‍රධාන පියවර දෙකක් තියෙනවා. වෙන්න පුළුවන් ආකාර දෙකක්. ඒ තමයි නිර්මාණකාරී නිරෝධනය වැඩි ප්‍රබල ශක්තිය වැඩි තරංගයක් හැදීම, ශක්තිය 4 ගුණයක් කර ගැනීම, විනාශකාරී නිරෝධනය තනිකරම ශක්තිය නැති තරංගයක් බවට තරංගයක් නිර්මාණය කර ගැනීම. ඒ අනුව සමචාරී ප්‍රභව දෙකක්. ඒ කියන්නේ මොනවද? සංඛ්‍යාත සමාන විස්තාර සමාන තරංග දෙකක් නිකුත් කරන ප්‍රභව දෙකක් අවකාශයේ තිබ්බොත් ඒ අවකාශයේ සමහර තැන්වල හඬ වැඩි වෙන්න පුළුවන්. හඬ නැත්නම් ශක්තිය වැඩි වෙන්න පුළුවන්. ඒ නිර්මාණකාරී නිරෝධනයක් වෙලා. තව තැන්වල ශක්තිය නැත්තටම නැති වෙන්න පුළුවන්. ඒ විනාශකාරී නිරෝධනයක් වෙලා. ඔබට පැහැදිලිද? ප්‍රභව දෙකකින් තමයි අපි නිරෝධනය ගැන කතා කරන්නේ. අපි දැන් බලනවා ඊට පස්සේ නිරෝධනයෙන් ඔබට එන්න පුළුවන් ගණන් කොයි ආකාරයේද කියලා පුංචි උදාහරණයක් අරන් අපි සාකච්ඡා කරමු මේකෙන් පස්සේ. හරි. ඔබ දැකලා තියෙනවා ඔබේ විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවයේදී මයික්‍රොෆෝන් එකකින් එක්කෙනෙක් ඔබ අමතරකට ක්‍රීඩා පිටියේ ස්ථාන කීපයක ස්පීකර් කීපයක් ක්‍රියාත්මක වෙනවා. මේ ස්පීකර් වලින් ඇහෙන්නේ අර කතා කරන කෙනාගේ හඬමයි. ඒතර මේවා හැසිරෙන්නේ සමචාරී ප්‍රභව ලෙස. සර්ව සම ස්පීකර් නෝ සමහර ඒවා ලොකුයි සමහර ඒවා පොඩි වුණොත් එහෙම වෙන්නේ නැහැ. සංඛ්‍යාත සමාන වුණාට ඒතර විස්තර වෙනස් වෙනවා. ලොකු ස්පීකරේ ශබ්ද වැඩි ඒතර විස්තර වෙනස්. නමුත් මම කියන්නේ එකම සයිස් එකේ ස්පීකර්ස් තියෙනවා. මේ ඔක්කොම සමචාරී ප්‍රභව. ඔබ හිතන්නකෝ මෙහෙම සමචාරී ප්‍රභව දෙකක් මූණෙන් මූණ බලන් ඉන්නවා කියලා. මේ S1 S2 කියලා මම දාලා තියෙනවා. මේ
S1 සහ S2 සමචාරී ප්‍රභව දෙකක්. කියන්නේ මේ වගේ සංඛ්‍යාත සමානයි. මෙයා දෙන සංඛ්‍යාතය F නම් මෙයා දෙන සංඛ්‍යාතයත් F. මෙයා දෙන විස්තරය A නම් මෙයා දෙන විස්තරයත් T. විස්තරයේ වෙනසකුත් නැහැ, සංඛ්‍යාතයේ වෙනසකුත් නැහැ. ඒ මොනොත් S1 S2 සමචාරී ප්‍රභව. මේ ප්‍රභව දෙක මුලින් මුල බලන් ඉති. ඒ අතර ළමයි කොහොම යනවා මේක දිගේ යනවා. right. ඒ දෙයම මෙහෙම වෙන්නත් පුළුවන්. මෙහෙම එක ස්පීකර් එකක් තියෙනවා. මෙහෙම තව ස්පීකර් එකක් තියෙනවා. right. එතකොට ළමයා මේ රේඛාව දිගේ යනවා වෙන්න පුළුවන්, මේ රේඛාව දිගේ යනවා වෙන්න පුළුවන්. ඒතරම් තත්ත්ව වෙනස් මේ රේඛාව දිගේ. හරි වැදගත්. ගිහලා අපි හිතමු ළමයා X කියන ස්ථාන නතර වුණා කියලා. නතර වෙනකොට මේ ස්පීකර් එකෙන් ඔහුගේ කනගාවට තියෙන දුර L1 නම් මේ ස්පීකර් එකෙන් කනගාවට තියෙන දුර L2 නම් ඔබ දන්නවද? L1 සහ L2 අතර වෙනස මෙතන නම් L2 නේ ඉන්නේ. L1 සහ L2 අතර වෙනසේ මාපාංකය ගමු එකෙන් ධනාංකය. ලැම්ඩා බිඳුවක්. ලැම්ඩා 2යි ලැම්ඩා 3යි ලැම්ඩා ආදී L1 සහ L2 වෙනස ලැම් බිඳුව හෝ ලැම්ඩාගේ පූර්ණ ගුණාකාරයක් නම් ලැම්ඩාගේ පූර්ණ ගුණාකාරයක් නම් මේක වාර වැදගත්. මේ තමයි ගණන් ඉන්නේ. පූර්ණ ගුණාකාරයක් නම් ඒකේ ප්‍රතිඵලය ලෙස xcd හඬ උපරිම වෙනවා. xcd හඬ උපරිම වෙනවා. හඬ උපරිම වෙනවා. right. හඬ උපරිම වෙන්නේ L1 සහ L2 අතර එක දුර දෙක අතර වෙනස. බිඳුව වෙලා නැත්නම් ලැම්ඩා වෙලා 2යි ලැම්ඩා මොකද මේ ලැම්ඩා කියන්නේ? ලැම්ඩා කියන්නේ මේ නිකුත් කරන තරංගයේ තරංග ආයාමය. v සමාන f ලැම්ඩා අනුව v දන්නවා නම් මාධ්‍ය වේගය හොයන්න පුළුවන්. අපි ඉස්සරේ පේපර් ක්ලාස් එකේ කතා කරා වේග හොයන සමීකරණ හතරක්. ඒක මම අහපො දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පේපර් ක්ලාස් එකේ මම දුන්නා ඒ සතේ. යනවා මාධ්‍යක තරංගයේ වේගය ඔබට හොයාගන්න පුළුවන්. සංඛ්‍යාත දුන්නොත් ලැම්ඩා හොයන්න පුළුවන්. යනවා ලැම්ඩා ගන්නවා. මම කියන්නේ මේ ළමයා ඉවතරට මේ ප්‍රභාවයෙන් ඉඳන් තියෙන දුර L1 සහ මේ ප්‍රභාවයෙන් ඉඳන් තියෙන දුර L2 නම් ඒ දෙක අතර වෙනස බිඳුව ලැම්ඩා 2යි ලැම්ඩා 3යි ලැම්ඩා 4 ආදී වශයෙන් වුණොත් ඔබ දන්නවද මේ x ඉන්න ළමයාට හඬ උපරිමයෙන් ඇහෙනවා. ඇයි? එතකොට වෙන්නේ නිර්මාණකාරී නිරෝධනයක්. නිර්මාණකාරී නිරෝධනයක් තමයි හටගන්නේ. මාර වැදගත්. ඒත් එක්කම L1 ඍණ L2 ඔකේ මාපාංකය සමානයි ලැම්ඩා බෙදීම 2යි. right. එහෙම නැත්නම් 3යි ලැම්ඩා බෙදීම 2යි. 5යි ලැම්ඩා බෙදීම 2යි. ලැම්ඩාගේ පූර්ණ ගුණාකාර නැතුව ඒවා අනිවාර්යෙන් ප්‍රතිඵලය ලෙස ඔය ස්ථානයේ ඇති වෙන්නේ හඬ අවම වීමක්. හඬ අවම වීමක්. right. ඒ කියන්නේ විනාශකාරී නිරෝධනයක් හදගන්නවා. මේක තමයි ගණන් හදන්න අවශ්‍ය වෙන තියෙන්නේ. right. එහෙනම් ඔබට ඒ විදිහට ඒගොල්ලෝ කියන්න පුළුවන්. යම් ස්ථානයක් තියලා හඬ උපරිම වෙනවද නැද්ද බලන්න කියන්න පුළුවන්. නැත්නම් හඬ උපරිම වෙන්නේ මෙතෙන්දි කියලා දීලා L1 දීලා L2 දීලා ඒ අනුව L1 රින් L2 අසුරේ තරංග ආයාමයට යම් සම්බන්ධයක් ගන්න කියන්න පුළුවන්. ඒ නිසා ඔබ දැනගත යුත්තේ එක් ප්‍රභාවයකින් ආපු දුරයි අනිත් ප්‍රභාවයකින් ආපු දුරයි අතර වෙනස. බිඳුව ලැම්ඩා 2යි ලැම්ඩා 3යි ලැම්ඩා ආදී වශයෙන් ලැම්ඩාගේ පූර්ණ ගුණාකාරයක් නම් ඒ ස්ථානයේ ඇති වෙන්නේ නිර්මාණකාරී නිරෝධනයක්. ප්‍රතිඵල ලෙස හඬ උපරිම වෙනවා, ශක්තිය උපරිම වෙනවා. හැබැයි ආපු දුරවල් දෙක අතර වෙනස ලැම්ඩා බෙදීම 2යි 3යි ලැම්ඩා බෙදීම 2යි 5යි ලැම්ඩා බෙදීම 1මාරයි ලැම්ඩා 2මාරයි ලැම්ඩා එහෙම තිබ්බොත් භාගයේ ලැම්ඩා වගේ තිබුණොත් හටගන්නේ විනාශකාරී නිරෝධනයක්. ඒ කියන්නේ හඬ අවම වෙනවා, හඬ නැති වෙනවා. මේක තමයි ගණන් හදන්න පාවිච්චි කරන්නේ. මම කියන්නේ පල්ලෙහා තව රූපයක් මම අඳිනවා කියලා නැද්ද කියලා. ඒ රූපය ඔබට තරම් පැහැදිලි නැතුව ඇති. නමුත් මම දැන් ආපසු මේ ස්ථානයේ මකා දමන්නම් ඔබට මේක පැහැදිලි නිසා. right. මේක මම මකලා දැම්මා. ඔබ හිතන්නේ මෙතන ස්පීකර් දෙකක් තියෙනවා. මේ එක ප්‍රභාවයක් S1යි. මේ තව ප්‍රභාවයක් S2යි. right. සමචාරී. එමුණ ළමයේ හරියටම මේ ලයින් එකේ මෙහෙම ගියොත් හැමදාම උට ඇහෙන්නේ හඬ උපරිමමයි. හරි මැදින් ගියොත් හඬ උපරිමමයි ඇහෙන්නේ. ඇයි? ඌ ඉන්න තැනට මේ තරංගය ආපු දුරයි මේ තරංගය ආපු දුරයි දුරවල් දෙක සමානයි කොහෙන් කියන්නේ.
මෙතන ඉන්නකොට මෙහෙමයි මේ දුරවල් දෙක සමානයි. ඒ නිසා හැමදාම L1 සහ L2 සමාන වීම නිසා L1 කරන L2 බිඳුව අවස්ථාව වෙනවා. ඒ කියන්නේ හඬ උපරිම වීමක් වෙනවා නිර්මාණකාරී නිරෝධනයක් වෙනවා. ඒ කියන්නේ මේ ලයින් එක දිගේ හරි මැදි ප්‍රභාව දෙක යා කරන රේඛාවට ලම්බකව හරි මැදින් යන ළමයෙකුට හැමදාම එන්නේ හඬ උපරිම වීමක් පමණයි. හැබැයි කවුරු ළමෙක් මේ වාරය යනවා. මේ වාරය යනවා. මේ වාගේ තැනක ඉන්නකොට ඒ ළමයාට මෙතනින් මේ දුර එන්නේ හඬ. මෙතනින් මේ දුර එන්නේ හඬ. මේ දුර එකක්, මේ දුර එකක්, මේ දුර සහ මේ දුර අතර වෙනස ලැම්ඩා වුණොත් 2යි ලැම්ඩා වුණොත් 3යි ලැම්ඩා 4යි ලැම්ඩා ආදී වශයෙන් වුණොත් මෙතන යාට එන්නේ හඬ උපරිම වීමක්. හැබැයි මෙතනින් නම් මේ ආපු මේ දුරයි මේ දුර අතර වෙනස ලැම්ඩාගෙන් භාගයයි, ලැම්ඩාගේ එකමාරයි, ලැම්ඩාගෙන් දෙකමාරයි, තුනමාරයි, හතරමාරයි, පහමාරයි එහෙම එකක් ආවොත් මෙතන එන්නේ හඬ අවම වීමක්. ඒ කියන්නේ විනාශකාරී නිරෝධනය. ඔක තමයි ඔබට නිරෝධනයේදී ගානක් ආවොත් භාවිත කරන්න වෙන සිද්ධාන්තය. මම හිතන්නේ යමක් මගේ සම්බන්ධ ඔබට කියා දුන්නා කියලා. රයිට්. අපි එහෙමනම් මේ කොටස අවසන් කළේ පසුව අපි ගමන් කරන්න හදනවා ස්ථාවර තරංග රටා කීපයක් නිර්මාණය වෙන හැටි ඔබට දල වශයෙන් කියලා දෙන්න. මොකද දුරකථනයේ ළමයි කීප දෙනෙක් මම මේක ආපු නිසා මේකට අදාළ නැහැ. නමුත් ස්ථාවර තරංග රටා කීපයක් නිර්මාණය වෙන හැටි අපි අඳිමු. ඒ ඇඳලා අද දේශනේ ඉදිරින් අවසන් කරමු. අපි ලබන සතියේදී කතා කරන්න උත්සාහ කරන්නේ ස්වභාවික කම්පනී, කෘත කම්පනී, අනුනාදය වැනි සංසිද්ධිත් එක්ක ඩොප්ලර් ආචරණය කියන සංසිද්ධිය. බොහෝ විට අපිට පුළුවන් වෙයි ලබන සතියේ දේශනෙන් ඒක ඉවර කරගන්න. බලන්න අපි ඊළඟට ස්ථාවර තරංග රටා නිර්මාණය වන ආකාරය අද ඉගෙන ගන්නටයි සූදානම් වෙන්නේ. හරි. අවසාන වශයෙන් අද දෙන්නේ අපි කතා කරමු ස්ථාවර තරංග ඇති වෙන රටා එක් කම්පනය වන විය හැකි ප්‍රභව තුල ස්ථාවර තරංග රටා ඇති වෙන්න පුළුවන්. මූලික තානේ, පළමු උපරිතානේ ආදී වශයෙන් ඒ ස්ථාවර තරංග රටා. මේ ලොකු දේවල් නෙමෙයි. ඔබ වෙලාවකටත් දන්නවා. හැබැයි මම අමතරව ඔබට යමක් කියලා දෙනවා මේක. උන්ට අහන්න ඉන්න. ඔබට වෙනවා පළමුවෙන්ම එක කෙලවරක් වහපු නමයක්. එක කෙලවරක් වහපු නමයක්. ඒකේ මූලිකය කියන්නේ කුඩු භාගයයි. කුඩු භාගයයි. මූලිකයට පස්සේ යන අනුවාද අවස්ථාවේ කියන්නේ පළවෙනි උපරිතාවය. මූලිකයට ගොඩක් වෙලාවට කට්ටිය කියනවා මූලික තානේ. මූලිකය පළවෙනි ප්‍රසංවාදය. මේක තව නමක් කට්ටිය කියනවා පළමු ප්‍රසංවාදය. පළමු ප්‍රසංවාදය. right හරි ලේසි. මේකත් පළමු ප්‍රසංවාදය, මේකත් පළමු ප්‍රසංවාදය. මූලිකයටම කියන තව නමක්. මූලිකයෙන් පස්සේ එන එක පළවෙනි උපරිතානේ. ඊට පස්සේ එන එක දෙවෙනි උපරිතානේ. මේ බලන්න මූලිකයට පස්සේ එන පළවෙනි උපරිතානේ දෙවෙනි උපරිතානේ. මූලිකයේ පළමු උපරිතානේ දෙවෙනි එමේ. එතකොට මූලිකයෙන් නම් පළමු උපරිතානයට යනකොට එක පුඩුවක් වැඩි වෙනවා. ඔබට පේනවනේ. පළමු උපරිතානයට යනකොට එක පුඩුවක් වැඩි වෙනවා. පුඩු ගාන වැඩි වීම අනුව තමයි උපරිතානාංකය එන්නේ. මූලිකය අපි සාමාන්‍යයෙන් ඇඳ ගන්නවා. මොකද හේතුව සාමාන්‍යයෙන් වහපු ස්ථානයක කෙලවරක තමයි පීඩනයට අඩු වෙන්න පුළුවන් වායුවෝලි පීඩනට වඩා එක්ක වායුවෝලි පීඩනට වඩා වැඩි වෙන්න. ඔබ කලින් දන්නවනේ ස්ථාවර තරංග හටගත් ආකාරය මම නැන්දාම නිෂ්පන්දයක පිටක සම්පීඩනයක් ඇති වෙනවා. පිටක නිෂ්පන්දේ විරලනයක් ඇති වෙනවා. විරලනයක් ඇති වුණා වායුවෝලි පීඩනට වඩා වැඩි. පිටක වායුවෝලි පීඩනට වඩා අඩුයි සම්පීඩනයක් ඇති වෙනවා. මේ නිසා සම්පීඩන සහ විරලන ඇති වෙන්න පුළුවන් මේ වගේ හොඳට બ્લોක් වෙලා තියෙන ස්ථානයක විතරයි. ඒ නිසා මෙතන නිෂ්පන්දයක් පිටු. මෙතන වායුවෝලි පීඩනය වෙන්න. ඔබ දන්නවා වායුවෝලි පීඩනයේ ප්‍රස්පන්දේ. ප්‍රස්පන්දේ පීඩනයේ වායුවෝලි පීඩනයට ආවේක මතක නැත්නම් මම කලින් දේශනේ බලන්න වෙනවා. ඒතුළු මේ ස්ථානයේ අපි දන්නවා නලේ කෙලවර වාතයට විරුද්ධයි. ඒ නිසා මේ ස්ථානයේ වායුවෝලි පීඩනය. හරි. ඒතර වායුවෝලි පීඩන ස්ථානයේ ප්‍රස්පන්දේ. ඒන සිද්ධාන්ත අනුව අවම පුඩු සංඛ්‍යාවක් එන විදිහට අඳින එකට තමයි මූලිකය කියන්නේ. මොකද කන්ඩිෂන් එක වහලා තියෙන ස්ථානයක නිෂ්පන්දයකුත් අරලා තියෙන ස්ථානයේ වායුවෝලි පීඩන සමාන නිසා ප්‍රස්පන්දයකුත් එන විදිහට අවම පුඩු සංඛ්‍යාවක් නිර්මාණය වන ආකාරය තමයි මූලික තානය කියන්නේ. ඒ අනුව එක් කෙලවරක් වහපු නලේ මූලික තානය මේක. එයාට පුඩුවක් වැඩි වෙලා පළවෙනි උපරිතානය. තව පුඩුවක් වැඩි වෙලා දෙවෙනි උපරිතානය. ඒ වගේම දෙකලවරම විවෘතලයක් ගත්තොත් මෙතනත් වායුවෝලි පීඩනය මෙතනත් වායුවෝලි පීඩනය අවම පුඩු සංඛ්‍යාවක් ඉන්න විදිහට අඳින්න පුළුවන්. මේක ඒකට කියනවා මූලිකය කියලා. හොඳට හරියට. එයාට එක පුඩුවක් වැඩි වෙලා තමයි පළවෙනි උපරිතානය ඉන්නේ. තව පුඩුවක් වැඩි වෙලා තමයි දෙවෙනි උපරිතානය. එන පුඩු ගාන වැඩි වෙනකොට උපරිතාන අංකය වැඩි වෙනවා.
මූලික තාලය පළවෙනි ප්‍රසංවාදයේ කියන එක අපි ඇදගත්තාට පස්සේ පුඩුවක් වැඩි වෙලා පළවෙනි ප්‍රතානය. තව පුඩුවක් කරලා දෙවෙනි ප්‍රතානය. මෙතනත් එහෙම මෙතන. මේ තියෙන ඇදි කම්බියක්. ඇදි කම්බියක්. දෙපැත්තෙන් ඇදලා ගැට ගන්නවා. මූලිකයේ මේ. එතන අචල වායු කරලා තියෙන නිසා ඒ ස්ථාන නිෂ්පන්දනය කරනවා. මෙතන ප්‍රස්පාදය. මෙතන වායු ගෝලීය පීඩනය කියන්නේ බෑ. හේතුව මොකද මෙතන තියෙන්නේ සම්පීඩන සාවිල්ල නෙමෙයි. මෙතන තියෙන තීරයක් තරන්නේ. ඒ නිසා මෙතන හිර වෙලා තියෙන්නේ. මෙතන හිර වෙලා තියෙන්නේ. මේ නිෂ්පන්ද දෙකක් කියනවා නිදහසේ කම්පණය වෙන්න පුළුවන් මෙතන විතරයි. ඒ නිසා අවම පුඩු සංඛ්‍යාවක් කියන්නේ මේක මූලිකය. එයාට එක පුඩුවක් වැඩි වුණාම පුඩු දෙකයි උඩ කියනවා පළවෙනි ප්‍රතානය. තව පුඩුවක් වැඩි වුණාම දෙවෙනි ප්‍රතානය. දැන් වෙනේව කල්පනා කරන්න එපා. මූලික තානය ඇඳලා පුඩුවක් වැඩි කරලා පළවෙනි ප්‍රතානය. තව පුඩුවක් කරලා දෙවෙනි ප්‍රතානය. එහෙම යන්නේ. මූලිකය ඇඳගන්න පුළුවන්කම තමයි වැදගත්. පුඩුව වැඩි වෙනවා ප්‍රතානය. මූලිකයට එක පුඩුවක් වැඩි කරලා පළවෙනි ප්‍රතානය. තව පුඩුවක් වැඩි කරලා දෙවෙනි ප්‍රතානය. ඒකනේ ක්‍රමය. හරි. යට මොකද්ද තියෙන්නේ? යට තියෙන්නේ මැදින් පොළන ලද කම්බියක්. අන්න මාර වැදගත්. මැදින් පොළන ලද කම්බියක් කියන්නේ මේක වෙනයි. මේක මෙල්ඩේ තන්තුව. නෝමලි ක්‍රියාත්මක වෙන තන්තුව. ඒතර මේ මැදින් පොළන ලද කම්බිය කියලා කිව්වොත් ඒ කම්බියේ හැම වෙලෙම මැද ප්‍රස්පන්දයක් එන්නේ. ඒතර මේකේ මූලිකයේ අරක වගේමයි. නමුත් පළවෙනි උපරිතානයේකොට මැද ප්‍රස්පන්දයක් එන්න බෑ මෙහෙම ඇඳලා. ඒ නිසා පළවෙනි උපරිතානයේකොට පුඩු තුනයි. පළවෙනි උපරිතානයේකොට පුඩු තුනයි. ඊළඟ දෙවෙනි උපරිතානයේ මම මෙතන ඇඳලා නැහැ. මැදට ප්‍රස්පන්දයක් එන්න නම් පුඩු පහක් එන්නේ. නිසා නෝමල් කම්බියක් ගත්තොත් ඒකේ පළවෙනි උපරිතානයේ මූලික තානය සහ මැදින් පෙළ කම්බියක මූලික තානය දෙකම සමානයි. හැබැයි සාමාන්‍ය කම්බියක පළවෙනි උපරිතානයෙන් එක පුඩුවක් වැඩි වෙනවා. සාමාන්‍ය ක්‍රමයකට. දෙවෙනි උපරිතානයේ පුඩු දෙකක් වැඩි වෙනවා. හරි එහෙම එනවා. රයිට්. මැදින් පොළන කම්බියක මූලික තානය අර වගේමයි. නමුත් පුඩු දෙකක් වැඩිලා තමයි එන්නේ පළවෙනි උපරිතානය. තව පුඩු දෙකක් වැඩිලා තමයි දෙවෙනි උපරිතානය. පැහැදිලිනේ. ඒ කියන්නේ එතකොට මෙතන පුඩුවයි දෙයක් වැඩි වුණාම තුනයි තව දෙයක් වැඩි වුණාම පහයි. හැම වෙලෙම මැද ප්‍රස්පන්දයක් එන්න ඕනේ. මැදින් පොළන ලද කම්බියක් කියලා කිව්වොත්. සමහර ගණන් වල එහෙම කියනවා. එහෙම කියන එක ළමයි දැක එහෙම අදිනවා. ගානවලදී. සාමාන්‍ය කම්බියක උපරිතානය වෙනයි. මැදින් පොළන ලද කම්බියක උපරිතානය වෙනයි. දැන් මේ ප්‍රශ්නේ හරි. ඒ ප්‍රශ්නේ හරි. ළමයින්ට තේරෙනවා. මූලික තානය ඇඳගත්තා. නලයක නම් ඇඳ ගන්න දානවා මේ විදිහට කෙලවර කොහොප් එක සාදේ කෙලවර විවෘත එක ඇඳ ගන්න දානවා පුඩුව වැඩි කරලා පළවෙනි උපරිතානය දෙවෙනි උපරිතානය තුන් එම යනවා. සාමාන්‍ය කම්බියකත් මූලික තානය ඇඳ ගන්නවා පුඩුව වැඩි කරලා පළවෙනි උපරිතානය එන මැදින් පෙළූ කම්බියක් කියනවා. මූලිකය ආර විදිහම හැබැයි පුඩු දෙකක් වැඩිලා තමයි පළවෙනි උපරිතානය. හතරක් වැඩිලා තමයි දෙවෙනි උපරිතානය මතක තියාගන්න ඕන. වැදගත් කාරණා. ප්‍රස්පන්දය ස්ථානයේ තමයි වායු ගෝලීය පීඩනය. ප්‍රස්පන්දයේ ස්ථානයේ තමයි වායු ගෝලීය පීඩනය හරියටම ඇති වෙන්නේ. නමුත් ඔබ දන්නවද මේ අවකාශයේ හැම වෙලෙම විවිධාකාර යාන්ත්‍රික තරංග නිර්මාණය වෙමින් තියෙන්න පුළුවන්. කනට ඇහෙනේවා තියෙන්න පුළුවන්, ඇහෙන්නේ නැතිවා තියෙන්න පුළුවන්. ඒ නිසා හැම තැනම පීඩනයේ වායු ගෝලීය පීඩනයට එක හා සමානයි කියන්න බෑ අපිට. ඒ නිසා ප්‍රස්පන්දයේ පීඩනයේ වායු ගෝලීය පීඩනය වුණාට සාමාන්‍ය පරිසරයේදී වායු ගෝලීය පීඩනය සමාන වෙන්නේ මේ හරියටම නලයේ කෙළවරද පොඩ්ඩක් ඇතුළතද නැත්නම් චුට්ටක් එළියෙද කියලා හරියට කියන්න බෑ. ප්‍රස්පන්දයට අදාළ පීඩනයේ වායු ගෝලීය පීඩනය. නමුත් නලයේ විවෘත කෙළවරමද හරියට වායු ගෝලීය පීඩනය නැත්නම් චුට්ටක් ඇතුළෙන්ද වායු ගෝලීය පීඩනය නැත්නම් ඒ මොහොතේ චුට්ටක් එළියෙන්ද වායු ගෝලීය පීඩනය කියලා අපි දන්නේ. ඒ නිසා අපි මේ කෙළවරට ආන්ත ශෝධනයක් අර්ථ දක්වනවා. ආන්ත ශෝධනය. එහෙනම් නලයේ විවෘත කෙළවරකට අපි ආන්ත ශෝධනයක් අර්ථ දක්වන්නේ. ඇයි විවෘත කෙළවරට අර්ථ දක්වන්නේ? විවෘත කෙළවර හටගන්නේ ප්‍රස්පන්දයක්. ප්‍රස්පන්දයේ පීඩනය වායු ගෝලීය පීඩනය. නමුත් වායු ගෝලීය පීඩනය නලයේ කෙළවරම ඇති වුණායයි කියලා තහවුරු කරගන්න අපිට ක්‍රමයක් නැහැ. ඒ නිසා අපි ආන්ත ශෝධනයක් සිම්පල් E කියලා ඉදිරිපත් කරනවා. සාමාන්‍යයෙන් E ඇවිල්ලා මේ නලයේ අභ්‍යන්තර විස්කම්භයෙන් 0.3ක් පමණ වෙනවා. අභ්‍යන්තර විස්කම්භයෙන් නලයේ 0.3ක් පමණ ආසන්න වශයෙන් වෙනවා ඔය E යදී. ඊයනෝ ගත්තාම ඔබට තේරෙනවා නේද මේකේ නලයේ ඒකාකාරී නම් මේ පැත්තේ E සහ මේ පැත්තේ E සමාන වෙන්න ඕනේ. එහෙනම් මේ පැත්තේ E නම් මේ පැත්තේ E වෙන්න ඕනේ. එහෙනම් දෙකයි කියලා දාන්න පුළුවන් ආන්ත ශෝධනය. එහෙම දාන්නේ E කියලා දාන්න. විස්කම්භ වෙනස්, අභ්‍යන්තර විස්කම්භ වෙනස්, නල දෙකක් ගත්තොත් ආන්ත ශෝධන වෙනස්. E1 සහ E2 කියලා දාන්න වෙනවා. ඒ ආන්ත ශෝධන වැදගත් වෙන්නේ නලයේ දිග සහ
ලැම්ඩා සම්බන්ධ කිරීම. උදාහරණයක් ඇට කියනවා මෙතන තියෙන ලැම්ඩාගෙන් 4න් පංගුවයි. ඒ කියන්නේ ලැම්ඩා බෙදීම 4ක් පුඩු භාගයක් කියන්නේ. ඒක සමානයි L කියලා ලියන්න පුළුවන් නලයේ දිග ආන්ත ශෝධනයේ නොසලකුව ආන්ත ශෝධනයේ සලකන ගණන් වලදී අපිට L දාන E කියලා ලියන්න වෙනවා. මෙතනත් අපිට ඒ වගේ ලියන්න වෙනවා. ඔබ ඒවත් දාන්න. අපි ගණන් ඉදිරියේදී දැන් පේපර් ක්ලාස් එකේ හදනකොට අපිට තේරෙයි මේ ගත්ත සිද්ධාන්ත දැනුම මෙතෙන්දී ප්‍රායෝගිකව ලබන සතියේ දැන් මේ සතියේ පාවිච්චි වෙනකොට ඔබට තේරෙයි මොකද්ද මේ අපි කළේ කියලා. හරි. දැන් මම කියන්න බලාපොරොත්තු වුණු දේ ඒක නෙවෙයි. ඔයාලා උපරිතාන කියන එකට අමතරව අහලා තියෙනවා මේ ප්‍රසංවාද අංකය කියලා එකක්. මොකක්ද දන්නවද? මෙයාට කියනවා පළමු ප්‍රසංවාදය කියලා. මෙයාගේ ඉන්නේ පුඩු භාගයේ හොඳට අහගන්න. මෙතන ඉන්නවා පුඩු භාගයේව තුනක් පුඩු එකමාරක්. එහෙනම් මූට කියන්නේ තුන්වෙනි ප්‍රසංවාදය. හරි ලේසියි. එහෙනම් එක්කලවරක් විවෘත නාලයක පළවෙනි උපරිතානය කියන්නේ තුන්වෙනි ප්‍රසංවාදය. මෙයා භාගයේව පහක් තියෙනවා. එහෙනම් මේක පස්වෙනි ප්‍රසංවාදය. පස්වෙනි ප්‍රසංවාදය. සංඛ්‍යාත වලින් තමයි එන්නේ. නමුත් එහෙම හිතන්න යන්න එපා. සරලව ගන්න ක්‍රම තියෙනවා. මෙතන බලන්න. මූලිකයට කියන්නේ පළවෙනි ප්‍රසංවාදය. පුඩු භාගයයි එක පුඩුව. භාගය දෙකක් කියන්නේ එක පුඩුව. මෙතන භාගයයි එකයි මැද දෙකයි නිසා මේ වගේ දෙගුණයක් එතන තියෙන නිසා ඒක දෙවෙනි ප්‍රසංවාදය. මේක අවිල්ල ගත්තාම පුඩු 1 2 3යි මෙතන පුඩුව නිසා තුන්වෙනි ප්‍රසංවාදය. right තුන්වෙනි ප්‍රසංවාදය. ඒ නිසා දෙකලවර විවෘත නාලයක පළවෙනි ප්‍රසංවාදය ඒ කියන්නේ මූලිකයේ දෙවෙනි ප්‍රසංවාදයේ තුන්වෙනි ප්‍රසංවාදයේ හතරවෙනි ප්‍රසංවාදයේ ආදී වශයෙන් සියලු ප්‍රසංවාද එනවා. දෙකලවර විවෘත නාලයක මොකද මූලිකයේ පුඩුවයි තව පුඩුව වැඩි වෙවි එන නිසා. හැබැයි එක්කලවරක් විවෘත නාලයක මූලිකයේ පළවෙනි ප්‍රසංවාදය වුණාම පළවෙනි උපරිතානයේ තුන්වෙනි ප්‍රසංවාදය වෙනවා. පස්වෙනි ප්‍රසංවාදය වෙනවා දෙවෙනි උපරිතානයේ. ඒ අනුව දෙවෙනි ප්‍රසංවාදයේ හතරවෙනි ප්‍රසංවාදයේ හයවෙනි ප්‍රසංවාදයේ අටවෙනි ප්‍රසංවාදයේ වැනි ඉරට්ටේ සංඛ්‍යා සහිත ප්‍රසංවාද එක්කලවරක් විවෘත නාලයකට නැති වෙලා යනවා. දෙකලවර විවෘත නාලයකට සියලු ප්‍රසංවාද එන අතර එක්කලවරක් විවෘත නාලයකට ඉරට්ටේ සංඛ්‍යා වලට අදාළ ප්‍රසංවාද අංක එන්නේ නැහැ. ඉතින් මේවා ළමයි මම හිතන්නේ දන්නවා. නමුත් මම යම් පැහැදිලි කිරීමක් කරා. ඒත් එක්ක මම ආන්ත ශෝධනය ගැන කිව්වා. ඇයි ආන්ත ශෝධනයේ විවෘත කෙලවර දාන්නේ? එතන ප්‍රස්පන්දයක් ඇති වෙන්නේ ප්‍රස්පන්දයේ පීඩනය වායුගෝලීය පීඩනය බව. ඒ සතියේ දේශනෙන් දැනගත්තා. ඊට අමතරව වායුගෝලීය පීඩනය ඒ මොහොතේ හටගන්නේ පොඩ්ඩක් එළියෙන්ද ඇතුලෙන්ද හරියට මායිමේදී කියලා ස්ථිර නැති නිසා අපි L දාන E ලැම්ඩා බෙදීම 4ට සමාන කරන නැත්නම් මෙතන ගත්තොත් 4න් 3යි ලැම්ඩා. මේ භාගයේ කාලය කියන 4න් 3යි ලැම්ඩා සමාන වෙනවා L දාන E කියලා මෙතන යනවා. මෙතනත් ඒ විදිහට ලියන්න පුළුවන් පොඩි දේවල්. හරි එනවාද දිනේ ගොඩාක් වැදගත් දේවල් කතා කරා. අධිස්ථාපන මූල ධර්මය ගැන කතා කළා. ඒ ප්‍රතිඵල එක ස්ථාවර තරංග හටගන්න විදිය ගැන කිව්වා. දෙපැත්තකින් විශේෂ තරංග කීපයක් එකතු වෙලා ස්ථාවර තරංග හටගන්නේ ආවල්ලු ආවර්ත කාලය ගත වෙනකොට ඒක කිව්වා. ඊට පස්සේ අපි කතා කළා මොකද්ද නුගසුම් ඇතිවීම මාර වැදගත්. එකම කලාවෙන් ස්ටාර්ට් වෙලා මුල්ම වරට එකම කලාවෙන් අවසාන වන පළවෙනි තැනට යනොත් ආවර්ත කාල තියෙන ප්‍රමාණයන් අතර වෙනස එකයි කියලා කිව්වා. එක තරංගයක ආවර්ත කාල 10ක් තිබ්බා අනිත් තරංගයේ ආවර්ත කාලය 9යි නැත්නම් 11යි කියලා කිව්වා. හැමදාම එකයි කියලා කිව්වා. ඒක පාවිච්චි කරලා ඒ තරංග දෙක නිකුත් වූ සංඛ්‍යාත අතර වෙනස නුගසුම් සංඛ්‍යාතයට සමානයි කියලා කිව්වා. නුගසුම නිර්මාණය වෙන්නේ මාළුවෙක් වගේ මෙහෙම. ඒකේ ආවර්ත කාලය කියන්නේ මාළුවගේ කොන් දෙක අතර පරතරය කියලා කිව්වා. ඔබ ඒවා දැක්කා. එතනින් නතර වුණේ නැහැ. අපි ඊළඟ අධිස්ථාපන මූල ධර්මයේ අනිත් ප්‍රතිඵලය වන නිරෝධණයට ගියා. නිරෝධණයේදී නිර්මාණකාරී නිරෝධණය, විනාශකාරී නිරෝධණය, සමචාරී ප්‍රභාව ගැන කතා කළා. ඒත් එක්කම සමචාරී ප්‍රභාව දෙකක් තියලා යම් ස්ථානයක ඉන්න කෙනෙකුට හඬ උපරිම ඇහිීම සහ අවම ඇසීම ගැන කතා කළා. අවසාන වශයෙන් ස්ථාවර තරංග රටා නිර්මාණය විය හැකි ආකාරය ගැන කතා කරා. ඉතින් පොඩි කැලක් එකතු කරමින් මම වැඩේ අවසන් කරනවා. දණ්ඩක් කෙලවරක් සම්බන්ධ කරලා තියෙන දණ්ඩක් ගත්තොත් ඕකේ මූලික තාණේ ඉන්නේ හො. හරියට සරසුලක් වගේ. අපි ගිය සතියේ සරසුලක් ගැන කතා කළා වගේ. එක් කෙලවරක් තියෙන එකක් කොහොම මූලික තාණ. රයිට් මම ක්ලාස් එකේ වෙන්නේ සරසුල ගැන කිව්වා. මැද්දෙන් කලම්ප කරලා තියෙන දණ්ඩක් ගත්තොත්. මෙහෙම මැද්දෙන් කලම්ප කරලා ගත්තොත්. දණ්ඩ මෙහෙම මැද්දෙන් කලම්ප කරලා ගත්තාම ඔන්න තමයි කොහොම තමයි කම්පන රටාව වෙන්නේ.
දන්න මැද්දෙන් හයි කළා කියනවා කම්පන රටාව එන්නේ ওই විදියට. හරි. මේකේ කම්පන රටාව එන්නේ මේ විදියට. ඔයාලා දන්නවද? මේ වගේ මැද්දෙන් හයි කළා කියන දණ්ඩක එන එකම කම්පන රටාව මේක විතරයි. මේක තමයි මූලිකය කියන්නේ. ආය පළවෙනි උපරිතාන මෙතන හටගන්නේ නැහැ. මම දැක්ක සමහර නෝට්ස් දෙන අය මෙතන හට ගන්නවා කියලා දාලා තියෙනවා. තව ගැරන්ටි වගේ. කම්බි නම් ගැරන්ටි වගේ අඹරෙන්න පුළුවන්. දණු ගැරන්ටි වගේ අඹරෙන්නේ නැහැ. එහෙම අඹරුණා නම් සරසුලක් කියලා උපකරණයක් තියෙන්න බෑනේ. හර්ස් 256 සරසුලේ අණ්ඩ නැත්තම් දණ්ඩ ඒකේ තියෙන නැත්ත මෙහෙම කම්පණය වුණාම එක සංඛ්‍යාතයක් එන්නේ පැයි නම් මේක මෙහෙම කම්පනයක් වෙනවා නම් තව සංඛ්‍යාතයක් එන්නේ. ඒ නිසා මෙහෙම කම්පන වෙන්නේ නැහැ දැටි. ඒ නිසා මම දැක්ක සමහරු ඒ භෞතික විද්‍යාව හරියට දන්නේ නැති කට්ටිය මේකට අදිනවා පළවෙනි උපරිතානයේ පුඩුවක් දාලා. අවසාන ප්‍රතිඵල ලෙස පරම්පරා ගණනාවකට භෞතික විද්‍යාව කරන එක ආණ්ඩුවෙන් තහනම් කරනවා. හලෝ හරි. නැත්නම් කලම්ප කරලා තියෙන දණ්ඩක් ගත්තොත් මූලිකේ විතරයි. රයිට්. දැන් මේ කොටස් දෙක විශ්ව විද්‍යාවේ එච්චර අවධානය යොමු කරන්නේ නැහැ. මොකද එක එක විකෘති උගන්න නිසා වෙන්නේ නැති මම හිතන්නේ. කෙසේ වෙතත් MCQ සඳහා මේ හැකියාවක් තියෙනවා. එවනම් අද දිනේට අපි දෝලන තරංග සිද්ධාන්ත සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. අපි ලබන සතියේත් සුපුරුදු දේ මුණ ගැහෙනවා. මාර වැදගත් කොටසකුත් එක්ක එමුණා කියන්න වෙලාව හරි. එහෙනම් හැමෝටම අයිබෝවන්. මේකෙන් වැඩක් ගන්න කියලා මම හැමෝටම කියමින් අයිබෝවන් කියන සුදානම් වෙන්නේ. එහෙනම් හැමෝටම අයිබෝවන්. පිංගින්